තෙරුවන් සරණයි. ඔබ මේ සවන් දීමට සූදානම් වන්නේ පූජ්‍යපාද අලව්වේ අනෝමදස්සී ස්වාමීන් වහන්සේ සමග ශ්‍රාවක පිරිසක් පැවැත් වූ පෞද්ගලික සාකච්ඡාවක පටිගත කිරීමකටය. මෙය පෞද්ගලිකව පැවැත් වූ සාකච්ඡාවක් වුවද එහි සාකච්ඡා වන ධර්ම කරුණු ධර්මයේ සොයන බොහෝ දෙනාට ප්‍රයෝජනවත් වේ යන අදහසින් අන්තර්ජාලයට මුදා හැරෙන. එම නිසා මෙහි පටිගත කිරීමේ ගුණාත්මක භාවය ඇතුළු අනිකුත් නොවැදගත් කරුණු සඳහා අවධානය යොමු නොකර සූත්‍රයට හා විනයට ගලපා බලා ධර්ම කරුණු පමණක් උකහා ගැනීමට උත්සාහවත් වන ලෙස මෙත් සිතින් සිහිපත් කරමු. තෙරුවන් සරණයි. ඇස නිත්‍යද අනිත්‍යද කියලා නම් ප්‍රශ්නයක් අහනවා. ඔන්න දැන් මාත් එක්ක ඉන්නකොට පොඩ්ඩක් සෙල්ලම් අමාරුයි. සෙල්ලම් අමාරුයි. ඒ කියන්නේ මම අහන ප්‍රශ්න ටිකක් අමාරුයි. දැන් ටික සරලයි වගේ ඉන්නේ. මම අහනවා ඇස නිත්‍යද අනිත්‍යද කියලා. ඔන්න මට මේක උත්තරයක් දෙන්න. මම උත්තර දුන්න ගමන් අනිත් පැත්තේ ප්‍රශ්න අහනවා. ඇස නිත්‍යද අනිත්‍යද? දැන් අත අතෙන් යන්න කලින් කරුණු ටිකක් අහන්න ඕනේ නේද? ඇස නිත්‍යද අනිත්‍යද? මට ඔබට උත්තරයක් දෙන්න. මොනම හරි ක්‍රමයකට උත්තරයක් දෙන්න. මම එතනින් ගියා අනිත් ප්‍රශ්නේ. ඒ කියන්නේ අපේ මට්ටමෙන්ද නැත්නම් ලෝකේ මට්ටමෙන්ද? ඒ මොකුත් ඕනේ. අපේ මට්ටම ලෝකේ මට්ටම නෙමෙයි. දැන් අපි ඉන්න හිතන විදිහත් එක්ක. දැන් අපි ඉන්න හිතන විදිහත් එක්ක ඇස නිත්‍යද අනිත්‍යද? දැන් ඉන්න තැනට ධර්ම කතා කරන්නේ. ඇස නිත්‍යද අනිත්‍යද? දැන් ඉන්න මට්ටමේ ඕන විදිහකට ප්‍රශ්නයක් නෑ. දැන් ඉන්න මට්ටමේ අපි එක්ක අනිත්‍යයි කියයි නැත්නම් මොකක්ද දෙක ඔය දෙකෙන් නිකන් කියන්නේ නිත්‍යයි හර අනිත්‍යයි. ඒ දෙක නැතෝ කියන්න තියෙන්නේ බුදුරජාණන් වහන්සේ අනිත්‍ය කියලා දේශනා ඔය තුනේම මොකක් හරි කියන්නේ. හරි. අපි දැන් මේක අපි යථාර්ථවාදී වෙන්නට ඕනේ. ඒතර බුදුරණවහන්සේ දේශනා කරා කියන එක අපට අතහරින්න වෙනවා. ධර්මයත් එක්ක අපි යන්නේ. ඔව් දේශනාවේ තියෙනවා අනිත් සූත්‍රයක තියෙනවා. ඒක හරි. මම කියන්නේ දැන් ඒක අපි තියෙන එකනේ. මම කියන්නේ අපි යථාර්ථයෙන් අපේ දෙයක් අපි දෙයක් කරේ අපි දැන් අපිට හිතන එකත් එක්ක කියන්නේ. අපේ පැත්තට යනවා. ඒක නිත්‍ය අනිත්‍ය දෙක නේ කතා කරන්නේ. ඇස නිත්‍ය අනිත්‍ය. දැන් මොකද්ද නිත්‍ය අනිත්‍ය කියලා මම හිතුවේ? ඇසනේ. හරි මොකද්ද? දැන් නිත්‍ය අනිත්‍ය කතා කරන කලින් මොකද්ද කියලා මම හිතුවා. ඇස නිත්‍ය අනිත්‍ය කියලා කතා කරේ. ඔන්න ඔක තමයි ප්‍රශ්නේ. දැන් අපිට අපි මේකට උත්තර දෙනවා. නිත්‍ය අනිත්‍ය විපරිණාම චලංචේ වයංචි තව හින්න විස්තරයක් තියෙනවා. මොකද්ද මේ? ඇසනේ. ඇස කියන්නේ මේක නිත්‍යයි කියන ප්‍රශ්න කතා කරා. ඇත්තම නිත්‍ය අනිත්‍ය වලින් ඕන කතා කරා. නිත්‍ය එක ප්‍රශ්නයක් නේ. අනිත්‍ය එක ප්‍රශ්නයක් නේ. හැබැයි ඇසනේ. එහෙනම් ඇස කියන්නේ ඉස්සලම ඇස මොකද්ද කියලා බලන්න. නැත්නම් ඉතින් අපි කොහෙද යන්නේ මල්ලේ පොල් වෙනවනේ. ඇස නිත්‍ය අනිත්‍ය කියලා වට පස්සේ ඇස කියන්නේ නේද? අන්න මෙහෙම කියන්න පුළුවන්. මේක කියනකොට මොකද්ද කියන්නේ? මේක කියනකොට අපි ඔන්න හිතවිල්ලකින් දුන්න මේක කියලා නේ. මගේ හැත් ඔන්න අපි මෙතන තියෙන ඇහැ කියලා හිතලා නෙදුන්නේ. දැන් ඇස බව නෙමෙයිනේ හිතුනේ. හිතලා මේක කිව්වනේ. ඔන්න ඒක කරන්නේ. ආයි කියනවා නාම රූපයෙන් හටගන්නේ නැහැ. ඒක කොහොමද කිව්වේ? හිතලානේ. ඒකත් හිතලා. තවත් ඔක එකක් ගන්න දෙන්න පුළුවන්. දැන් මම ඇහුවේ ඇස ගැනනේ. ඉන්සිඩන්ට් කියලා ඇස ගැන. දැන් මේ හිතපු දේ හරිද වැරදිද? නාම රූපයෙන් ඇහැ. හරිනේ. ඒකට කියනවා හිතපු දේන මොකද මඤ්ඤණාවනේ. හැඟීමක් නේ. නැත්නම් මේ දැන් මේක හරි දෙන්නේ. ඒක තමයි අනිත්‍ය. දැන් ඒ කියපු ඇහැ තමයි අනිත්‍ය. දැන් මං ඇහුවේ ඇහැයි. මං ඇහුවේ මඤ්ඤණාවක් ගැනද ඇහුවේ ඇහැ ගැනද? දැන් මේ මොකද්ද මේ උනේ? මං ඇහුවේ ඇහැ ගැන. නිතිද අනිත්‍ය කියලා. මඤ්ඤණාවක් ගැන මං ඇහුවේ නෑ. හිතපු ගන්න නෙමෙයි. නෑ හිතපු ගන්නේ මං ඇහැ ගැන ඇහුවේ. දැන් මේ කියන්නේ මඤ්ඤණාවක් ගැන. ඒකවල දැන් ඇහැ අනිත්‍යයි කියනවා. නාම රූපෙන් හටගත්ත ඇහැ. නාම රූපෙන් හටගත්ත ඉන්න මඤ්ඤණාව. හරිද වැරදිද? හරිනේ. ඒක නිත්‍යයිනේ. ඒ නිත්‍ය කියලා අරන්. ඔව් ඒක හරි නිසානේ අනිත්‍යයි කියලා කියන්නේ. මඤ්ඤණාව නිත්‍ය නිසා නේද ඇහැ අනිත්‍යයි කියන්නේ. දැන් මේ නිර්ණායකේ හරිනේ. නාම රූපෙන් හටගත්ත ඇහැ කියන මඤ්ඤණාවන්නේ. නැත්නම් මේ ඇහැ කියන එක මඤ්ඤණාවන්නේ. ඔය මඤ්ඤණාගේ නිර්ණායකේ හරි. ඉතින් මේ නිර්ණායකේ හරි වෙලා තියෙද්දි අපි
මඤ්ඤණාවට කොටු වෙලා මේ ලෝක කියන්නේ මඤ්ඤණාවක් විතරයි. මඤ්ඤණාවක් විතරයි. මේතෙන්ද කොටු වෙලා අපි ඇහැ අනිත්‍යයි කියනවා. නැත්නම් ඇහැ අනිත්‍යයි කියනවා. මේක සම්පූර්ණයෙන්ම මේකට කියන්න තියෙන්නේ සත්‍යවාදී නෑ කියලා. සත්‍යවාදී නෑ. සත්‍යවාදී නම් ඒකට උත්තරයක් දෙන්න බෑ. දැන් දේශනාවේ අහනවනේ නැසන නිසා නේද කියලා. සත්‍යවාදී ඔය කියන්නේ අනිත්‍යයි කියලා. සත්‍යවාදීම කියන්නේ. දැන් අපිට මේ හිතනවානේ නිකන් අපි කල්පනා කරලා කිව්වා වගේ කියන්නේ නෑ නෑ. එයාලා කියන්නේ ඒ කාරණාව සත්‍යවාදී වෙලා. දකින්න ඕනේ නැහැ. දකින්න ඕනේ කියන කාරණා අනුගත වීම. දැන් මම මෙහෙම කියන්නම්කෝ. දැන් මම අහනව නැසන නිති අනිත්‍ය කිය. දැන් මේ කාරණාව එක්ක දැන් මට අනුගත වෙලා ඉන්නේ. හිතීමේ ක්‍රමයට එක්ක අනුගත වෙලා ඉන්නේ. හිතීමේ ක්‍රමයට එක්ක අනුගත වෙලා ඉද්දී ඇහැ කියන කාරණාව දැන් මෙහෙම මට අනුගත වෙලා ඉන්නේ. ඇහැ කියන කාරණාව දැන් බොරුවක් නෙමෙයි මේ අහන්නේ. ඇහැ කියන කාරණාවක් ලැබිලා läගගෙන ඉඳීමක කෘත්‍යයක් වෙනවා. දකින්නවා කියන එක නෙමෙයි. දකින්නවා කියන එක නෙමෙයි. දැන් නන්දකවස්සුට තියෙන්නේ. දකින්නේ නැහැ නේ. දකින්නේ දේශනා කළේ. දකින්නවා කියන්නේ සෝතපන්නුනා කියන එක. අපි läගගෙන ඉන්නේ. නෑ මං කියන්නේ දැන් මගේ මාත් එක්ක දැන් ඉන්නේ. මාත් එක්ක ඉන්නවා කියන්නේ මම කියන එක. දැන් මේ හරියට මේ වගේ දෙයක් කරන්නේ. දැන් මෙහෙම මම උපමාවක් කියන්නම්. ඔන්න මේ හලකෙකුගේ වෙල්ලකට නැත්නම් බල්ලෙකුගේ වෙල්ලකට තොණ්ඩුවක් දානවා. මං ඌව හිමේ තියර අදින්න පහසු වෙන්නේ මට. ඌ අල්ලගෙන හිටියොත්ද ඌ රිලැක්ස් වෙලා හිටියොත්ද? රිලැක්ස් වෙලා කියන්නේ මගේ මම අදින ලණුවට ඒකට අනුගත වෙලා ඉන්නවා. ඌ අල්ලගෙන හිටියොත් මට අමාරුයිනේ. ඌ රිලැක්ස් එකකින් මට ගානට අල්ල ගන්න පුළුවන්. එතකොට ඌ නෙන්නේ උනාට. මං ඇද්දට ඌ එන්නේ. මොකද ඌ අල්ලගන්නේ නැහැ කොහොමද? දැන් මම කියන දේ අනුගත වෙලා ඉද්දි මම කියන කාරණාව විතරක් අනුගත වෙලා ඉද්දි එතකොට දැන් මම කියන විදිහට අනුගත වෙලා ඉන්නේ. දැන් ඇහැ කියන එක මම කියනවා හැබැයි. දැන් අනුගත වීම මොකද්ද? ඇහැ එක්කද මම කියන එකද? මම කියන කාරණා එක්කද? අන්න එක යෝනිසෝ මනසිකාරය සහ අනුගත වීම කියන්නේ. මම කියන එකත් එක්ක අනුගත වෙලා ඉන්නේ. හැබැයි මම කියන ඇහැ ගැන. අනුගත වෙලා තියෙන්නේ ඇහැ ගැනද මං කියන එකත් එක්ක. කියන එකත් එක්ක. ඇහැ ගැන අනුගත වෙලා නැහැ. මං කියන එකත් එක්ක. ඉතින් මම කියන එකත් එක්ක අනුගත වෙලා තියෙන්නේ මං ඇහැ නිති අනිත්‍ය කියලා අහනවා. කල්පනා කරන්න දෙයක් නැහැ. එයි. දැන් කෝ අපට විග්‍රහ කරගන්න ඇහැ කියන කාරණාවක් විග්‍රහ කරගන්න මොනවා හරි විදිහට කල්පනා කරන්න හරි මොනවා අනුගත වෙලා හැබැයි අන්න ඒකයි විශේෂයි. ඇහැ කියන්නේ දැන් මේක ඇහැ කියන්නේ නැති එකක් නෙමෙයි සර්. දැන් කෝ ඒ කාරණාව. ඉතින් අනිත්‍යයි හරියට වෙන වචනයක් දෙන්න පුළුවන්. දැන් ඇහැ කියන හිතිලා නැහැ. මොකක්වත් නැහැ. මං කියන අනුගත වෙලා. වෙන මොකුත් නැහැ කතාව. ඉතින් එතකොට අනිත්‍යයි කියන වචනේ හැරෙන්න වෙන මොකුත් දෙන්න පුළුවන්ද? වෙන මොකුත් දෙන්න බෑ. දකින්නව නෙමෙයි. මෙතන සිදුවීම මං කියන අනුගත වෙලා. ඒ කියන කාරණා. කියන කාරණා අනුගත වෙලා ඉද්දිම ඇහැ කියන කාරණාවකට ලංවීමක්, එකතු වීමක්, විග්‍රහයක්, පැහැදිලි කිරීමක් ඉදිලා නැහැ. හැබැයි නැති කරුණක් නෙවෙයි කතා කරන්නේ. අන්න ඒකත් දැන් අපි කතා කරන්න යන්නේ හැම වෙලේම නැති එකක් කතා කරනකොට ප්‍රශ්නේ තියෙන්නේ මේක. නැති එකක් නෙමෙයි අපි නොදන්න එකක් නෙමෙයි නැති එකක් නෙමෙයි කතා කරන්නේ. නොදන්න එකක් නොවුනට නැති එකක් නොවුනට යෙදිච්ච කාරණාවක් නෙමෙයි. යෙදිලා නැත්තම් ඇහැ නිත්‍ය දකින්නේ නැහැ. නිත්‍යද අනිත්‍යද කියලා අහන තැනදී ප්‍රශ්නේ සද්ධායෙන් බහැ ගන්නවා කියන්නේ. නිත්‍යද අනිත්‍යද කියලා. හැබැයි මේ සිද්ධිය වෙන්නට ඕන. මේ සිද්ධිය නොවි වෙන එක අපි බොරුවක් කරන්නේ. සිද්ධිය විලා තියෙන්නේ ඔන්න අනුගත වීමයි යෝනිසෝ මනසිකාරය ඉපදීමයි කියන්නේ මේ සිද්ධිය ඔන්න ඕක. ඔහොම වෙලා තියෙන්නේ මම ඇහැ නිත්‍යද අනිත්‍යද කියලා ඇහුවාට පස්සේ. යෙදීමේ කෘත්‍යයක් ඒක නොවුනහම läගගැනීමේ කෘත්‍යයක් ඇහැ කියන කාරණා එක නොවුනහම උත්තරේ තියෙන්නේ අනිත්‍ය කියන්නේ. ඔය අහන ක්‍රමය. හැබැයි මම ඔය අහන ක්‍රමේ ගැන නෙමෙයි අර ප්‍රශ්නේ අහුවේ. ඔය අහන ක්‍රමයට එක්ක යෙදෙන එක. මම අහුවේ ප්‍රශ්නේ අහන ක්‍රමෙත් එක්ක නෙමෙයි සාමාන්‍ය නිකන් අහුවේ. හැබැයි අරගේ මම පොතේ අතීතයේ සිද්ධියකට නිසා මම ওই කාරණා පැහැදිලි කරේ. අතීතයේ සිද්ධියේදී අහන ක්‍රමයේ තුලමයි මොකද කලින් අහලා නෑ. දැන් අපි අහපු ගන්නේ මේ කතා කරන්නේ කියන්නේ වැඩි. අපි කතා කරන්නේ අහපු එකයි. දැන් අතීතයේ අහපු එකක් එක්ක නැතුව ඒ වෙලට එච්චර අනුගත වෙලා. දැන් අර කරුණ මොකුත් නෑ. එච්චර අනුගත වෙලා ඉද්දි තමයි අර ප්‍රශ්නේ අහන්නේ. එතකොටයි ඇහැ කියන කාරණාවක් දැන්
තව පොඩ්ඩක් සරලව හිතුවනම් හරියි. ඇහැ කියන්නේ අපි ටිකක් මේ ඔක්කොම කතා කරන්නේ නැතුව ගත්තොත් ඇහැ කියන්නේ ගොංකමට හම්බෙච්ච එකනේ. අවිද්‍යාවනේ. නේ? දැන් මට අනුගත වෙනවා කියන්නේ ගොංකමට අයික්ම වෙලාද? ඉක්ම වෙන ප්‍රතිපදාවන්නේ. ඉතින් එහෙනම් ගොංකමෙන් තියෙන ඇහැ ගැන හිතන්න ඕනේ නෑ හැමෝම. ගොංකමෙන් ඇහැ ගැන හිතනවා නම් ගොංකම දෙන්නේ ඇහැ දෙන්නේ. නෑනේ ගොංකම. ඒ ඇහැ ආව කියන්නේ මෝඩකමනේ. නැද්ද? ඇහැ කියන නිර්වචනයක් ආව කියන්නේ ඒ මෝඩකමින් නම් ඇහැ තියෙන්නේ. ඇහැ කියන නිර්වචනයක් ආව කියන්නේ මෝඩකමයි. ඒතර මෝඩකම ආව නම් අනුගත වීම නේ. ඒ ආය අරකට කිසිලානේ. එතකොට එහෙනම් ඔන්න ඕක තමයි ඒ අයගේ විග්‍රහ කෙරෙන්නේ. ඒ කියන්නේ ඒ අය අහන කාරණාව. එතකොට දැන් මම කියන්න ගියවට ඕක නෙමෙයි. මොකද ඔතන කියන්න ගියේ මම මේ කියන්න ගියේ කරුණත් එක්ක. අතනදි සිදු වෙන්නේ කියන්නේ ඒ අයට එච්චර චින්තනයක්. ආයේ සතිමත් බවෙන් අග්‍රයි සූරත්ෙන් අග්‍රයි නැමුණමයි. එතනින් එහා මොකක්වත් නැහැ. ඒ සිද්ධි එහෙම වෙනවා. ඒකයි බුදුරණවහන්සේට විතරනේ මේ වැඩේ කරන්න පුළුවන්. සාරිපුත්‍ර සානහසට බෑ. ඒ සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ යම් කිසි දෙයක් ධර්ම කාරණාවක් කිව්වොත් අහන කෙනාගේ හැකියාව නිසා එයා අවබෝධ කරන්නේ. ඒ කියන්නේ යාට අසාමාන්‍ය හැකියාවක් තියෙනවා. බුදුරණවහන්සේ විතරයි පුළුවන් එයාගේ අදාළ හැකියාවට මේ කාරණා. ඒ කියන්නේ එයා යෙදිච්ච විදිහටම කාරණාව කියන්නේ. සාරිපුත්‍ර සානහස කරන්නේ ධර්මපරියය කරනවා. එතකොට එහෙනම් ඒ අහන කෙනා විශාල හැකියාවක් තියෙන්න ඕනේ. මේ කරුණ ටික ඔක්කොම ඒ කියන්නේ ඒ සමාජයේම තිබ්බා. මේ සමාජයක නැහැ. සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ සෝතාපන්න වුණේ ඒ ගතිය තිබිච්ච නිසා. අනිත් අය සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ බුදුරණවහන්සේ බණ කිව්වේ නැහැනේ. ඒතර බලන්නකෝ ඒ අසාමාන්‍ය හැකියාව කොහොමද කියලා. එතකොට ඔන්න ඔය නිසා තමයි කිසිදු විදිහකින් යාලට අර දැන් අලුතෙන් කියන්න ඕනේ අවිද්‍යාවත් එක්ක තමයි මේ මෝඩකමත් එක්ක තමයි මේ ඇහැ කියන එක. මොකද අපිට මේක අර අලුතෙන් වචනයක් දීලානේ අපි මේ ඒක ගලපන්න අපර ඕනේ නැත්තේ. අපිට ගලපන්න ඕනේ. දැන් හිතලා බලන්නකො මේ කාරණාව එක්කම මම එක අහන එකක් එක්ක අනුගත වෙලා ඉන්න කෘත්‍යයේදී ඇහැ කියන එකක් එනවනම් මේ ප්‍රශ්නේ අනුගත වීම මේ කාරණාවක අනුගත වීම සිදු වෙලාද නැද්ද? සිදු වෙලා නැහැනේ. එතකොට මේකට සිදු වෙලා නැතුව තියෙද්දී ඇහැ ගැන කතා කරන්න පුළුවන්ද? බෑ. එතකොට අපි ඇහැ ගැන හිතන්න යනවා කියන්නේ ප්‍රායෝගිකව මෝඩකම දිස්මත් උනේ සත්‍යද? මෝඩකම. එහෙනම් මේක අනුගත වෙලා නේ. දැන් අපි අනුගත වෙලාලු. අනුගත වෙලා වෙන්නේ කොහෙද? ඇහැ ගැන යන්නේ අපෝ. එහෙනම් මෝඩකමට නේද ඒකි? එහෙනම් මේක අනුගත වෙලා නම් එයාට තියෙන උත්තරේ එකම දේ අනිත්‍ය කියන එක විතරයි. මොකද්ද හැ කියලා හොයන කාරණාව යන්න ගියොත් වරදිනවා. හැබැයි මොකද්ද හැ කියන්නේ දන්නේ නැතුවත් ඒ කියන්නේ දැන් ඒක ඇත්තටම මේ ධර්මයේ ඊතරවන බවන්නේ. දැන් අපට අහපු වෙන පැතිවලින් ආයේ මානසිකාරය එන්නේ මේ තියෙන දෙයක් විග්‍රහ කරන්න නිසා. තියෙන දෙයක් නේ බලන්නේ. දැන් මේ ඊතර වීමන්නේ මේක වෙන්නේ. ඊතර වීමක් කියනකොට තියෙන දේ කතන්දරේ මොකුත් නැහැ. නැත්තම් අපිට හිතන මොකද්ද? අරගෙන මොකද්ද මේක? දැන් ඒ ප්‍රශ්නේ තියෙන්නේ ගොංකම දාගෙන ඉන්න දේ කඩන්න. දැන් මම අර ප්‍රශ්නේ ඇහුවේ ඒකයි. මම ඒ ප්‍රශ්නේ ඇහුවේ බුද්ධ වචනයට අනුව වූ වෙන කාරණාව අර්ථ විශ්ලේෂණය කරන්න නෙමෙයි. තියෙන ගොංකම කඩන්න. ඒ දැන් අපි දාගෙන ඉන්නේ ඇහැ අනිත්‍යයි කියලා. අන්න ඒ මෝඩකම කඩන්න තමයි කියන්නේ. ඒක කඩන්න ඒ කියන්නේ බුදුන් වහන්සේගේ ධර්මය අහලා ඒක හරියට මේ වගේ කොන්ක්‍රීට් ටිකක් දාලා හොඳට ඒක මේ ගන්න බැරි වෙන තැම්පත් කරලා තියෙනවා. අතන තියෙනවා. අතන තියෙනවා. ඉස්සලාම අර ඒක ගන්න බෑනේ තියෙනවා කිව්වට කොන්ක්‍රීට් කරලා අයින් කරන්නේ. අන්න ඒකට මම මේ ප්‍රශ්න ටික අහන්නේ. ඒ කොන්ක්‍රීට් කරලා අයින් කරන්නේ. ඇයි වහගෙන ඉන්නේ? හැබැයි ඒක නැත්තම් කෙනෙකුට අන්න ඒකයි අලුත් කට්ටියන්ට කියන්න පුළුවන්. ඒ කියන්නේ මේ සුදු ජාතිකයන්ට ඔය ඉන්දිය සමාජයට කියන්න පුළුවන්. එයාලට මේ වහගෙන නැහැ මොකකින්වත් දාන්න. දැන් වහගත්තේ කඩන්න අපට වෙලා තියෙනවා. ඒ නිසායි අර මොකක්ද එහෙනම් නැහැ කියන්නේ කියලා. දැන් ඔන්න ඔකට මේ දැන් ওই කාරණාව එක කිව්වට පස්සේ එක විස්තර කියනවනේ නැහැ. නිත්‍ය අනිත්‍යයි. හරි. මම මේකට උපමාවක් ළඟට කිව්වා. ඔන්න මේ එක්කෙනෙක් ව්‍යංජනයක් ලිපිය තියලා එනවා. කතා කර කර ඉන්නවද? තව එක්කෙනෙක් කොහේ ගමනක් ගිහලා එනවා. ඔන්න ගෙදර එක්කෙනෙක් කියලාගෙන ආන් අර ව්‍යංජනේ රොස් වෙලා කියනවා. හරි දැන් පොදුවේ කියන්නේ දෙන්නෙක් ඉන්නවා කතා කර කර ආන් අර ව්‍යංජනේ රොස් වෙලා අපිටම අම්මා කවුරු හරි එළියඳලාවි කියලා පිට එක්කෙනෙක් අපි ලිපිය තියලා තියෙන කියලා. දැන් කවුද මේකෙදි ව්‍යංජනේ රොස් වුණා කියන කාරණාව තියෙන කාටද? ලිපියක් නේද? අරයට මොකද්ද?
රොස්සුනාලු මොකද්ද රොස්සුනේ? රොස්සුනාලු. දැන් එයාට මොකක්ද දෙන්නේ? වැන්ජිනේ රොස්සුනා එනවද? දැන් එයාට ප්‍රශ්නයක් නැහැනේ. එයාට දැන් හරියට මොකද කිව්ව ගමන් කලබලුණා ගියා අර මේවා කරගත්තා. හරියද? එයාට දැන් රොස්සුනා කියන එක හොයන්න තියෙන්නේ. දැන් ඇහැ අනිත්‍යයි කියනවා. අනිත්‍යයි. 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 ඉතින් ඇහැ අනිත්‍යනේ කියන්නේ. ඇහැ අනිත්‍යයි. දැන් ඉතින් ඇහැ කියන එක දන්නේ නැතුව අනිත්‍ය කියන්නේ හරියට ව්‍යංජනය ලිපියේ තිබ්බ නැති කෙනාට රොස්සුනා කියන නිර්වචනයක්. ලිපියේ තිබ්බ නැති කෙනාට නිර්වචනයක් ආව රොස්සුනා කියන්නේ. යාට කිසි ප්‍රශ්නයක් නැහැ. ඔව් අනිත්‍යයි. ඔව්. ඒ කියන්නේ රොස්සලා. ඔව් රොස්සලා. මොකද්ද දන්නේ? නේ මොකද්ද රොස්සලා? ඔව්. ඒ නමකුත් වැන්නේ රොස්සුනා කියලා කිව්වනේ. වැන්නේ රොස්සලා. ඇස අනිත්‍යයි. ඔව් ඇස අනිත්‍යයි. හරියට එයාට වැන්නේ රොස්සලා. එයා කීවකම කරගෙන දිව්වා. දිවලා ඒක හැදුවා. ඔන්න ඔය සිද්ධිය වෙලා තියෙන්නේ. ඔය සිද්ධිය වෙච්ච නිසා ප්‍රශ්නේ තියෙන්නේ. ඉතින් මේක තියෙන්නේ මේ හරිම අමාරු වෙලා තියෙන්නේ ධර්මයේ පාගගෙන ඉන්න නිසා. ඒක උඩ හිටගෙන ඉන්න නිසා අමාරු. උඩට ගන්න ඕනේ උස්සලා. අය තල්ලු කරලා අයින් කරලා උඩට උස්සලා ගන්න ඕනේ. මම ඔකට තව උත්තරයක් කිව්වා. මේ වෙලා තියෙන ව්‍යසනයේට LTT හමුදා යුද්ධෙදී හමුදාවේ දක්ෂයමනේ SFලා කියන්නේ. SFලා ට්‍රේනින් කරනවා LTT කඳවුරට ගිහිල්ලා ගහන්න. දැන් ඔන්න LTT එක අපිට ගහනවනේ. LTT එක අපිට ගහනකොට හමුදාවත් යුද්ධ කරනවා. දැන් මේ LTT එක විනාශ කරන්න යුද්ධ කරනවා. දැන් මේ හමුදාවටත් වඩා දක්ෂ SFලා LTT එකටත් වඩා දක්ෂ SFලා. ඒ කියන්නේ තවම ඉහළ දක්ෂතාවය. එයාලා යනවා කොහෙද? LTT කැම්ප් එකට. මොකද යන්නේ? එයාලා විනාශ කරලා එන්නේ. විනාශ කරලා එන්න ගිය LTT SF කට්ටිය මොකද කරන්නේ? අනේ LTT පැත්තට හැලා අපිට ගහනවා. මොකද වෙන්නේ? LTT පැත්තට ගිහිල්ලා අපිට ගහනවා. අපින්ම ට්‍රේනින් වෙලා ඊටාම දක්ෂ ට්‍රේනින්. දැන් මේ හමුදාවෙත් නැහැ හැම ට්‍රේනින් එකක්. LTT එකෙත් නැහැ හැම ට්‍රේනින් එකක්. කලින් ගහ හිටපු LTT එකට ගහනකොට අර හමුදාව SF කට්ටියන්ට ගහන එක ලේසියට අමාරුයිද? අමාරුයිනේ. අන්න ඒ වගේ තමයි මේ බුදුරණවහන්සේගේ දැන් කාගේ එනකොට දේශේනකට නිකන් ඒවත් එක හරි ලේසි. ඒක ලොකු අමාරුවක් නෑ. නමුත් මේ ධර්මයේ කැලි අරගෙන ඒ එක ගිහිල්ලා සිංග ගත්තට පස්සේ ඒකට ගහන්න පුදුම අමාරුවක් තියෙන. ඒ තමයි අර SF කට්ටිය අරහෙට යවපු SF කට්ටිය මෙහෙට ආව රිටර්න් ගහනවා වගේ වෙනවා. ඒක හරිම අමාරුයි. ඉතින් ඒ නිසා අර කැලි ටික ඔක්කොම විනාශ කරලා දානවා ඉස්සෙල්ලා. නැත්තම් හරි අමාරුයි. ඉතින් ඒක ඒක තමයි අපි මේ ඒ කියන්නේ මේ පද ටිකක් ඉගෙනගෙන කැලි ටිකක් අල්ලගෙන තත්ත්වවාදී වෙන්නේ නැතුව මේ මොකද්දෝ එකක් අර අමුතු කරන වැඩක් තියෙනවා. ඉතින් ඔන්න ඔය නිසා තමයි අර හැම ප්‍රශ්නයක්ම තියෙන්නේ. දැන් මම අරකන්න කියන්නේ කි. දැන් ඔන්න ඔතනින් ඉස්සලා ওই කාරණාව එක හිතන්න මේ සිද්ධිය. අතෙන් යන කාලේ මෙන්න මේක බලන්න ඕනේ. මොකද මේක බැලුවේ නැත්නම් එහෙම අපි දැන් සංඛාර අනිත්‍යයි. සංඛාර දුකයි. ධම්මා අනිත්‍යයි. ඇත්තට මේක කිසි වෙනසක් නැහැ. වෙනසක් නැහැ කියන්නේ මේක හරියටම හරි විදිහට මේ තියෙන්නේ. හරියටම හරි විදිය කියන්නේ ඒ හරි විදිය ඉදෙන්නේ අපි සත්‍යවාදී කියනවා. සනිකර සත්‍යවාදී වෙනකොට. එතකොට දැන් ඔන්න ඇස අනිත්‍යයි කිව්වා. හරි. මම කියන ඇස අනිත්‍යයි කියන්නේ ඇස කියන නිර්වචනය ඇස අනිත්‍යයි කියන්නේ ඇස කියන නිර්වචනය දාලා ඊට පස්සේ අනිත්‍යයි කියනව නෙමෙයි. දැන් අපිට තියෙන දේ තමයි ඇහක් තියෙනවා ඒක අනිත්‍යයි. නේ? නෑ. බුදුන් වහන්සේ අලුත් දෙයක් කිව්වේ නේ. ඇහක් තියෙන එක අනිත්‍යයි නෙමෙයි. ඊළඟට අපට ආයේ තියෙනවා අනික් කට්ටිය ඇහක් තියෙනවා ඒක නිට්ටයයි. එතකොට දැන් මේ ඒකාන්තක දෙයක් තියෙනවා ඇහැ කොටසක් ඉන්නවා අනිත්‍යයි කොටසක් ඉන්නවා නිට්ටයයි. දැන් ආත්මන් නැද්ද සන්නස? ආත්මන් මේ ආත්මයක් නෙමෙයි ඇහැ. ඉතින් ඒක අර කට්ටිය කොච්චර සුන්දරද වීඩේ බ්‍රාහ්මණ. එහෙනම් මේකේ කොටසක් අනිත්‍යයි කියන කොටසක් නිට්ටයයි කියන. ඇහැ කියන කාරණාව කතාවේ නිර්වචනය තමයි අනිත්‍යයි කියන්නේ. අනිත්‍යයි කියන නිර්වචනය කියන්නේ නෑ කියන එක නෙමෙයි. අනිත්‍යයි කියන නිර්වචනය කියන්නේ නැති වෙනවා කියන එක නෙමෙයි. අනිත්‍යයි කියන නිර්වචනය කියන්නේ තියෙන එක නැති වෙනවා කියන එකත් නෙමෙයි. තියෙනවා කියන එකත් නෙමෙයි. මේ ඒක ඇහැ ගැන හොයද්දී ඇහැ කියන නිර්වචනය හොයද්දී දර්ශනීය විදිය. මම ඔය ඇහැ කියන එක
කියන මම ඔය කියන දැන් මම ඉස්සෙල්ලා ඇහුවේ මම කියන්නේ කවුද කියලා. දැන් උන් ඇහැ කියන්නේ මොකද්ද කියලා මම අහනවා. ඔය විදිහට. දැන් අපි ගමුකෝ ඇහැ අනිත්‍යයි කියන එක. දැන් අනිත්‍යය අතර දැන් ඇහැනේ. දැම්මට දැන් ඇහෙන් රූප දකින්නේ නැද්ද? දකින්නවා. හරි. ඇහෙනේ දකින්නේ. ඇහැ කියන්නේ මොකද්ද? දැන් අපි ඇහැ අනිත්‍යයි කියනවා, අර වගේන් කියනවා, මේ වගේන් කියනවා. දැන් ඇහෙන් රූප දකිනවනේ. හැබැයි ඇහැ කියන එක ඇත්තක්ද බොරුවක්ද? ඇත්තක්. ඇහැ කියන කාරණාව ඇත්තක්. හැබැයි ඇහැ කියන කාරණාව ඇත්තක් වුණාට පුළුවන් ද විග්‍රහයක් දෙන්න? ඔන්න ඔය සිදුවෙන සංසිද්ධිය තමයි හට ගැනීම නැතිවීම කියන්නේ. අපට හිතෙන්නේ හට ගැනීම කියනකොට තිබිලා හම්බ වෙලා නැති වෙන එක. ඇහැ කියලා කියන තැනම විග්‍රහය තමයි හට ගැනීම නැතිවීම කියන තැන තමයි ලංවීමක් නැහැ කියන්නේ. අපට ලංවීමක් නැහැ කියලා අපි කතා කරන්නේ නැති වුණාට පස්සේ. අපි ලංවීමක් නැතිව කතා කරන්නේ, ඒ කියන්නේ එකතු වෙන්නේ නැහැ කියන කතා කරන්නේ අපි නැති වුණාට පස්සේ. නෑ ඇහැ කියන්නේ. ඇහැ කියද්දිම මේ සිදුවිද්දි මේ රූප දකිද්දි ඇහැ. හරි දැන් ඇහැට ලං වෙන්න. ලං වෙන්න කියන්නේ ඇහැ කියන එක නිශ්චය කරන්න. පුළුවන් නිශ්චය කරන්න. බැරි. ඇයි බැරි? ඔන්න ඔය දර්ශනයයි හටගෙන තියෙන්නේ. දැන් නෑ කියන්න පුළුවන්ද ඇහැ? බැහැ. තියනවද? තියනවා කියන්නේ කොහොමද? තියනවා කියලා දෙන්න පුළුවන් නේද? මේකට කියනවා අක්ඛය සංඤ්ඤෝ සත්ත අක්ඛයස්සින් පතිත අක්ඛයන් අපරිඤ්ඤාත යෝගමායති මච්චුන. කියවිල්ල තියෙන්නේ. මේ කියවිල්ලට යට වෙලා ඉන්නේ. අක්ඛය සංඤ්ඤෝ මේ කියවිල්ල හඳුනාගෙන ඒකේ පිහිටලා ඉන්න සත්‍යය. කියවිල්ල නෙවෙයි. කියවිල්ල හඳුනාගෙන කියවිල්ල පිහිටලා ඉන්න. ඒක එක රින්ගගෙන ඉන්නවා. ඒක ඉදිලා ඉන්නවා. ඉතින් මෙන්න මේ මෝඩකමයි පෙන්වන්නේ බුදුරණවහන්සේ. දැන් මෝඩකම නෙමෙයි දැන් ඉන්නේ. දැන් ඇහැ කනෙත්තේ නෙමෙයි. ඇහැ කනෙත්තේ නෙමෙයි මේ මෝඩකමයි අයින් කරන්නේ. දැන් උන අර බලන්න පංචීපාස්කන්ධය උදේවයි දකින්නවා කියන. දැන් අපි අද කතා කරනවා උද්‍යත්ත ගාමී ප්‍රඥාව. බලන්න මේ කොච්චර මෝඩයිද මේ ඉගෙන ගන්න ශෛලිය. ප්‍රඥාව කියන්නේ මොකද? පංචීපාස්කන්ධය උදේවයි දකින්නවා. හරි කොහේ හරි මට තියෙනවනේ දේශනාවක් පෙන්නන්න. දේශනාවක ප්‍රඥාව කියන්නේ පංචීපාස්කන්ධය උදේවයි දකින්නවා කියනවා. මේ තියෙන පුළුවන් මේ ගීතුත්තේ තියෙනවා අරකේ තියෙනවා මේකේ තියෙනවා. කොතනකවත් නෑ. තියෙන්නේ මොකද්ද? පංච උපාස්කන්ධයේ කෙරෙහි උදේවයි දකිනවා කියලා. ස්ථිර එකක් අරන් නේද එතකොට? ඔව් ඒකවල ස්ථිර කරන පංච උපාස්කන්ධය කියනකොට. පංච උපාස්කන්ධයේ කෙරෙහි පංච උපාදානස්කන්ධේසු උද්‍යප්පයන පස්සේ විහාසි. පංච උපාස්කන්ධයේ කෙරෙහි උදේවයි දකින්නේ. පංච උපාස්කන්ධ උදේවයි දකිනවා කියලා නෑ. මොකද පංච උපාස්කන්ධ උදේවයි දකින්න නිසා පංච උපාස්කන්ධ වෙන්න ඉස්සලා. පංච උපාස්කන්ධය කතා කරන්නේ උදේවයි දකින්න ගන්න. කතා කරන්නේ පංච උපාස්කන්ධ උදේවයි දකින්න. කෙරෙහි තියෙන්නේ. කෙරෙහි අනුවයි බලන්නේ සාරා. අන්න අනුව බලනවා කියන්නේ කෙරෙහි අනුව බලන්නේ. හදිපටන් කියන්නේ. කායේ කායන පස්සේ විහෙරදී. කෙරෙහි අනුවයි බලන්නේ. දැන් ඇහැ ඔන්න බලන්න. දැන් ඒක දමන පස්සනාවේ තියෙනවා. දැන් මම ඇහැ ගැන නේද? හරි. දැන් ඇහි අනිත්‍ය නේද? හරි. ඇහි අනිත්‍ය කියන්න කලින් ඇහැ කියන නිර්වචනේ පුළුවන්ද? බෑ. හැබැයි ඇහැ කෙරෙහි ඔන්න දැන් ඒතර ඇහැ කෙරෙහි කියන වචන දෙන්නේ ඇයි? ඇහැ කෙරෙහි කියන කාරණාව එක මේ කතා කරන්නේ ධම්මේසු ධම්මාන පස්සේනේ. කෙරෙහි කියන කාරණාව දෙන්නේ ඇයි? නැති එකක් නෙමෙයි. තියෙන එකකුත් නෙමෙයි. නැති එකකුත් නෙමෙයි. කතාවක් තියෙනවානේ. දැන් තියෙන එක නම් බලන්න පුළුවන්. තියෙන එක නම් කතාව නේද? එතකොට එහෙනම් ඒ සිද්ධි දැන් අපි හිතමු. දැන් ඔන්න මම අනුරාධපුරේ ආරණ්‍ය ගැන කතා කරනවා. මෙහිමයි අර මෙහිමයි විස්තරي. දැන් තියෙනවද මෙතන කතා කරන්නේ? දැන් මම ඒ කෙරෙහි ඒ අනුව නේද මේ කතා කරන්නේ. ඒ කෙරෙහි ඒ අනුව. අන්න ඒ වගේමයි. ඇහැ කෙරෙහි ධර්මයන් කෙරෙහි ධර්මයන් අනුව. ධර්මයේ දැන් ඒක අනුවද ධර්මය යන්නේ? ඒක අනුවයි දකින්නේ. ධර්මයන් කෙරෙහි ධර්මයන් අනුව. ධර්මයන් කෙරෙහි ධර්මයන් අනුව නැත්නම් ඇහැ කෙරෙහි ඇහැ අනුව දැකීමේ සිද්ධිය අනිත්‍යයි. ඒ සිද්ධියේ නිර්වචනේ අනිත්‍ය චක්කුංගනේ චරිතය. ඒ සිද්ධියේ නිර්වචනේ. ඒතකොට මේක නිට්ටයයි කියන කාරණාව වෙදෙන්නේ. නිට්ටයයි කියන කාරණාව වෙදෙන්නේ මොඩකම. වෙන කීයදන්නේ මොඩකම. එතන මම කියන එක ඇඩ් කරා. මම ඇඩ් වෙන්නේ මම කියන එක ගන්න කලින් අපි මේ සිද්ධිය දැන් අපි ඒක තව එහාට හිතිල්ල එක මම කියන කාරණාව. මෙතන මේ සිද්ධිය එක්ක කතා කරනකොට අපට සිද්ධියේදී අපට දැන් අපි ඇහැක් ගැන මම මෙහෙම කියන්නම් තව එකක්. ජරා මරණ කියන්නේ මොකක්ද?
එතකොට තේරුම් ජරා මරණ අපි හිතමුකෝ මම තේරෙන්නම කියන්නම්කෝ ජරා මරණ කියන්නේ අපි ජරා මරණකේ සිද්ධියක් අපි ගත්තොත් එහෙම ඒකේ සිද්ධියක් තියෙනවා දුක කියලා එක. දුක කියන්නේ මෙහෙම දුක්ඛ දෝමනස්ස කියන එක දුක කියන එක. නැත්නම් අපි ගමුකෝ මොකක් හරි හැලි වැටෙනවා, කැඩෙනවා. මොකක් හරි හැම කණ්ඩිච්චම් පාලිච්චම් මරණය. හරි දැන් මම අහනවා මේ සිද්ධිය තියෙනවනේ. මරණය කියන්නේ මොකද්ද? දැන් ජරාව කියන්නේ මොකද්ද? කීයක විස්තර කියයි. ජරාව කියන්නේ අපි ලෙඩවීම, වයසට යාම. දැන් එහෙමනේ කියන්නේ. අපි වයසට කියන්නේ අපි හැම වෙලෙම අවස්ථා සම්බන්ධයෙන් බලන්නේ. ලෙඩ වෙච්ච අය. නේ? වයසට ගිය අය. දත් කැඩිච්ච අය, කම්ම කැලි වැටිච්ච අය. හැලි වැටීම දැන් අර මම උපමාවක පෙන්නන පැලයක් වුණ පැල වෙනවා. ඒක මම අරක මම විස්තර කරන්නේ. දැන් පැලවෙන එක මට පෙන්නන්න පුළුවන් සන්න. පැලෙන් බීජයක් වැඩ කරාම පැල වෙනවනේ. මම අහන්නේ ඒකේ ක්‍රියාකාරීත්වය තනිකරම පැලවීමනේ. සජීවීනේ. හරි මට පැල වෙනවා කියන එක පෙන්නලා දෙන්න. ෆොටෝ ගහ පෙන්නයි මේකේ අවස්ථාවේ. පැලවීම ඇත්ත ඒකද අර පේන එකද? ඇත්ත පැලවීමනේ. ඒක පොඩ්ඩක් පෙන්නලා දෙන්න. ඒක විග්‍රහයක් කරලා දෙන්න. පුළුවන් නේද? එතකොට අපි ඒ බැරිකම තියෙද්දි ඔන්න ඔය බැරිකම ඕකම තමයි සමුදය අස්තංගමය කියන්නේ. නෑ නෙමෙයි. තියෙනවත් නෙමෙයි. මේ බැරිකම ඒක එදිනට ඇතුව තියෙද්දි අපි මොකද කරන්නේ? ඒක වහ ගන්නවානේ. එහෙම අපි ඒ සත්‍යයට ඉඩ දෙන්නේ නෑ. ඉඩ දෙන්නේ නැතුව අපි වෙන දේවල් කරනවා. දැන් අපි ඇයි අපි හිතමුකෝ මෙහෙම ලෙඩ වුණාම දුක් වෙන්නේ ඇයි? අපි ලෙඩක් වුණාම මොකක් කරන්නේ? දුකක් අපිට පීඩාවක් අසහනයක් එන්නේ. ලෙඩ වුණ නිසාද? ලෙඩ වුණ නිසා පීඩාවක් වෙනවා නම් සනස්ස එක ලෙඩවීම කියන කාරණාවට නිර්වචනයක් තියෙන්නේ නේ? පීඩාවක් අපට එන ලෙඩවීම කියන නිර්වචනයක් තියෙන්නේ. ලෙඩ වෙච්ච නිසා අපට දුකක් එන්නේ මෝඩකම නිසාද? හොඳට හිතන්න බලන්න. ලෙඩවීම නිසා දුකක් එන්නේ මෝඩකම නිසාද? මෝඩකම නිසා. ලෙඩවීම කියන එක නිසා දුකක් එනවා නම් ලෙඩවීම කියන එක නිර්වචනයක් තියෙනවා. ඒකෙන් දුක එන්නේ. නිර්වචනයක් කියන එකක් ඉතින් නැති තැනදී කොහේද දුකක් එන්නේ? ඒක නිසා නස අර මේ බොජ්ජංග අර ඒ දේවල් කියද්දි මේ දැන් ලෙඩ මොකද්ද උනේ එකපාරට ලෙඩේද? ඒ කියන්නේ අපි උන කාගේ හරි දැන් අපි හිතමුකෝ කාගේ හරි කෙනෙක් ඔන්න අතක් කැඩිලා. උදුම වේදනාවක්. දැන් ඔන්න බොජ්ජංග කියද්දි මේක අත කැඩිච්ච කා වෙලානේ. නේ? දැන් දුක නැහැ. පීඩි සම්බොජ්ජංගේ පස්සයි සම්බොජ්ජං දුක නැහැ. අර අනාථ පින්ඩිකේම කියන්නේ අම්මෝ මැරෙන්න ඔන්න මෙන්න තියෙන්නේ හරි අමාරුයි. දැන් මැරිච්ච කලින් වෙන සූත තියෙනවා. අනේ බී ලෙඩ හොවිලා අර මේ නැගිටින තමයි ඉවසන්න බොරු කියන්නේ අනාථ පින්ඩිකේම කට්ටිය. ඉවසන්න බෑ මේ බොරුව මෙහිමයි කියනවා. ඒ කියන්නේ ඉතර අසනීපයන්නේ. අනේ අර ධර්මපරියය කියලා ලෙඩ ඉවරයි. ඒක අත කැඩිච්ච එකේම හා වෙලා. එහෙම වෙලාද? නෑ. මෝඩකම දුර වෙලා එතන. එතන මෝඩකම දුර. ඒ මෝඩකම කාව නිසා මොකද වෙන්නේ? ලෙඩවීමත් එක්ක අර ප්‍රශ්නේ. මෝඩකම දුර වුණා. ඔය ප්‍රශ්නේ ඉන්නේ නෑ. ඒ ප්‍රශ්නේ ගන්න තියෙන. ඒකෝට අපි මේ හැම වෙලෙම යෙදෙන්නේ ජීවිතේ. දැන් මෝඩකමත් එක්ක. ප්‍රයවිෂයතර ජීවිතේ මෝඩකමත් එක්ක ඔය මෝඩකම අයින් කරන එකයි බුදුරණවහන්සේ. ඒකේ සිද්ධිය තමයි අර එන එක අනිත්‍යයි. දුකයි. මේ සිද්ධිය අපි මේක පැත්තකින් තියාගෙන අනිත්‍යයි දුකයි මේක අල්ල ගන්නවා. ඇත්ත හොයන්න නැතුව මේක අල්ල ගන්නවා. ඉතින් මේක අල්ලගත්ත කෙනා හරියන්නේ නරක ඒකාන්තයෙන් තියෙනවනේ. ඒකනේ හොයන්න තියෙන්නේ. ඒ කාරණා හොයනකොට අරක හොයන්න දෙන්නේ. ඒක තමයි සිද්ධිය. අනිත්‍යයි දුකයි ඔන්න ඔය කරුණ ටික. එතකොට දැන් අපි හිතමුකෝ මේ ඇස නැත්නම් ඔය කාරණා ඕකේ නිර්වචනීයම ඊළඟට ඔය ඇස කියන කාරණා කතා කරාම සංඛාර කියන එක. සංඛාර කියන එකේ තේරුම සංඛාරස් වීම. සංකතං අபிසංකරං. රූපයටත් නෙමෙයි. රූපං රූපත්තයි. වේදනං වේදනත්තයි. අර රූපෙත් පටලවා ගන්න තමයි ප්‍රශ්නේදී. රූපය කියලා පටලවා ගන්න නිසා මෙන්න මේ සකස් වීම කියන නිර්වචනය. දැන්
ඇහැ ගැන කතා කරනකොට කතා කරන්න පුළුවන්. කතා කරන්න පුළුවන්. කතා කරන්න බැරි නම් ඉතින් මේ කතා කියන්නේ බැරි දෙයක් දැන් අපි හිතමුකෝ මෙහෙම. මම ඕන කතා කරනවා මේ ඕස්ට්‍රේලියාවේ තියෙන මොකක් හරි දෙයක් ගැන අහලක් නෑ දැකලක් නෑ දන්නෙත් නෑ මොකක්වත්. කතා කරන්න පුළුවන්. දැන් මට කතා කරන්න පුළුවන්. බෑ අර මාළුකුරු දුටු දින අහපු දැකපු කියන කරුණත් එක්ක. කතා කරන්න ඒව නැතුව කතා කරන්න බෑ. කතා කරන්න තියෙන්නේ මොකක් හරි ඇත්තක් එක්ක. එතකොට මේක කතාවක් තියනවද නැද්ද? කතාවක් කරන්නේ ඒ කියන්නේ නෑ කියන්න පුළුවන්. ඒ විතර නෙමෙයි මේක සජීවී ක්‍රියාකාරීත්වයකට ඉඳලා තියෙනවා. රූප දකින්නෝනේ. ඒකවල නෑ කියන්න බෑ. ඔය වෙන වැඩපිළිවෙලට බුදුරණවහන්සේ පටිච්චසමුප්පාද ධර්මයේ පෙන්නවා. අපි ඒකත් වෙන දෙයක් කරලා දාගන්නවා. මෙන්න මේ ඒ කියන්නේ ඒ චින්තනය අසහායයි. පටිච්චසමුප්පාද ධර්මයේ පෙන්වන මේ චින්තනය අසහායයි. ඔන්න ඔය නෑ කියන්න බෑ කියන සකස් වීමේ කෘත්‍යය ඉස්මතු කරන දේ තමයි පටිච්චසමුප්පාදයේ පෙන්වන කාරණා. ඒ පෙන්වන තැනදීම මොකක්ද හැකිය? ඒ පෙන්වන තැනදීම ඇහැ කියන කාරණාවක නිර්වචනයක් වෙනවද? ඒ කියන්නේ කතාවක් තියෙනවා ලංවීමක් දෙන්නේ නැහැ. අපිට හැම වෙලෙම අර මම අර කලින් කිව්ව එකයි. බුදුරන් වහන්සේ ලෝකේ ඉඳලා ලෝකෝත්තරමය පැහැදිලි කරෙත් නැහැ. ලෝකේ ඉන්න අයට පැහැදිලි කරලා ලෝකෝත්තරයි කියලා මිසක් මේ වෙනම එකක් කියනවා එකකින් අයින් වෙනවා. කියලා සිද්ධියක් නෙමෙයි. ලෝකේ ඉන්න අයට නෙමෙයි කියන්නේ ඉන්න අයටනේ. ඉතින් ඉන්න අයට කියනකොට එයාලගේ නුවණ වැඩෙනකොට ඒ එකම සිදුවීමේ කෘත්‍ය ලෝක ඊතර වීම නම් ආය ලෝකයක් ගැන එයිද? ආය ලෝකයක් ගැන එනවා නම් නැති වෙන එකනේ කතා කරන්නේ. තිබෙල නැති වෙන එක කතා කරන්නේ. දැන් මේ විද්‍යාව කියද්දිම ආය එකක් ඒකට අර මොකද්ද කියන කාරණාවක් එයිද? එන්නේ නෑනේ. මෙන්න මේ හට ගන්නවා කියන මේ නිර්වචනයේ එකම කිවිල්ලනේ. දැන් මම අර ලෝකෙන් සරලින්ම ප්‍රශ්නය අහුව එකයි මොකද්ද කියන්නේ කියන්නේ. ඒ එකම චින්තනයේ යෙදුනහම නිරෝධය නෙමෙයි. ඔන්න ඔය චින්තනයේ හැබැයි අපි මේ චින්තනේ පණින්න බෑ. යෝනිසෝමනසිකාරය කියන්නේ ඒකයි. අපි මේ චින්තනේ පණලා අප වෙන එකට අපි රක් කරලා පයින්නවනේ. මෙතෙන් විතරක් ඉන්නේ නැහැ. මේ චින්තනේ එකම ඉන්නේ නැහැ. ආයෙ පයින්නවා. ඒක එක පණින්න අන්න එකයි සිහියෝ නැති. වීරියෝ නැති. නුවණෝ නැති. මෙන්න මේ චින්තනේ එකම ඉදි. අන්න ඒ තමයි අනුලෝම ප්‍රතිලෝම වශයෙන්. අපි මේ ටික අපි මේ පෙන්නපු ටික අපි මොකද කරන්නේ? වෙනම කරුවකට ගන්නවා. වෙනම සිද්ධියකට ගන්නවා. මේක අසාමාන්‍ය චින්තනයකින් හොයන කෙනෙකුට තමයි අර මේ කරුණු වෙගින් වශයෙන් හොයාගන්න තියෙන්නේ. අසාමාන්‍ය චින්තනයකින් නැතුව මේ කරුණු වෙගින් වශයෙන් හොයාගන්න බෑ. මම ඒක තව කාරණාවක් කියන්න. මේක ටිකක් තේරුම් ගන්න. ඒක මේ පෙන්නේ මොකද? ඔන්න ඔකට තමයි සංඛාර කියන නිර්වචනය. දැන් එතකොට ඒකයි අනිත්‍ය කියලා කතා කරන්න දෙයක් තියෙනවා. නිට්ටය කියලා කතා කරන්න දෙයක් තියෙනවා. අනිත්‍ය කතා කරන්න දෙයක් තියෙනවා. කතාවම නෙවෙයි සිද්ධියම නිට්ටය අනිත්‍යයි. මේකට ගොංගමාවට පස්සේ ලැබුණ අල්ල ගන්න පුළුවන් නිට්ටයයි. අනාත්මය යන්න කලින් එකක් කියලා ඉන්න. ඔන්න දැන් ඔන්න බලන්න මේ ඇතිකල්ලි මේ වේ කියන එකත් වේදේ තියෙනවා ගන්න. මේ ඇතිකල්ලි මේ වෙනවා. මේ නැතිකල්ලි මේ නොවෙනවා. එතකොට බලන්න ආරණ්‍යයක් දැන් මේක ආරණ්‍යයක් වෙන්නට ඕනේනේ. දැන් උපදිනවා කියලා තියෙන වෙනම. බුදුරණවහන්සේ මේ උපදින කල මේ උපදිනවා. හතරක් තියෙනවා. ඊළඟ තමයි මේ ලෝකේ හැමෝම කතා කරන්නේ සන්නහස අල්ලගත්ත දෙයක් ඔස්සේනේ කතාවට යන්නේ. දැන් අපිට තියෙන හැක් ඔස්සේ අපිට කතා ගන්න පුළුවන්. නේ? නැතුව බෑනේ කතා කරන්න. ඒතකොට තියෙන දෙයක් එක්ක ඕක කතා කරන් යනකොට මොකද වෙන්නේ? මොනවා හෝ හරි විදිහකට එහෙම එකක් වැරදි කියලා නැති පැත්ත läග ගන්නවනේ. ඒ තියෙන පැත්තකට ඉඳලා නෙමෙයි බුදුරණවහන්සේ බඳපු කිසිම එකක් එහෙම එකක් නැහැ. අන්න ඒකයි විශේෂයි. ඒක අචාර විසෝතේ තියෙනවනේ එහෙම යන්න බෑ. ඔව් එහෙම යන්න බෑ. ඒ කියන්නේ මම කියන්නේ දැන් බුදුරණවහන්සේ බඳපු කිසිම ධර්ම විග්‍රහයකවත් එහෙම එකක් නැහැ. ලං වෙච්ච විග්‍රහයක් නෙමෙයි තියෙන්නේ. අන්න ඒකයි විශේෂයි. දැන් අපිට මට සන්නාසයට මාව පේනවා. නැත්නම් ඔන්න ඔබ වහන්සේට මාව පේනවා. නැත්නම් ඔබ වහන්සේ ඉන්නවා ඇහැ තියෙනවා. මේක අපිට ලැබිච්ච එකක් එක්ක අපි මේ වැරද්ද පෙන්නන්න යන්නේ. එතකොට ලැබුණ දෙමඟර කියේ පයින් දෙපාය ලෝකෙට කියලා. අපිට මේ ලෝකේ තියෙනවා මේක දැන් මෙතනදි වෙන්නේ මොකද්ද? නැත කියන පැත්තෙන් මේ වැරද්දක් නැත කියන පැත්තක් එක්ක නෙමෙයි මේ ලං වෙන්නේ ළඟට. අය අරක තියෙනවා කියන තැන තියෙනවනේ. එතකොට දැන් මෙතනදී එහෙනම් වෙන්නේ
මේක කොච්චර හිතුවත් ඒකනේ ජීවිත උදාහරණයකින්. ජීවිත උදාහරණයක් කොච්චර හිතුවා. එයාලට ලැග් ගන්න එකක් තියෙනවා. මොකද්ද? මේ ගත්ත ඔක්කොම බොරු මෙහෙම දෙයක් නෑනේ කියන පැත්තට අන්න ලං වෙනවා. ඕක එකයි යන්න ඒ අයලගේ තියෙන දෘෂ්ටිය තියෙන්නේ. අර දේම මේ ඇතිකල්ලි මේ වෙයි කියන කාරණාවම එක්ක. හැබැයි මේ උපදිනවා කියන නිර්වචනයත් එක්කම තවත් යන්න ගියාම උපදිනවා කියන නිර්වචනය ඇතිකල්ලි නැතු උපදිනවා කියන නිර්වචනයත් එක්කම යන්න ගියාම සහ ඒක පෙන්නපු කාරණාව ලෝකයේ ජීවිත උදාහරණයක් නොවුනහම ජීවිත උදාහරණයක් නොවුනහම කියන්නේ දැන් ඔන්න අපට නම් දැන් මම ඔබ වහන්සේලාගෙන් ඇහුවේ ඇහැ කියන කාරණාවයි අපේ උදාහරණය ජීවිත ඇහැ. ඒ බුදුරණවහන්සේ ඔහොම උදාහරණයක් දීලා නැහැ ජීවිත උදාහරණයක්. ඔන්න ඔකයි විශේෂත්වය. බුදුරණවහන්සේගේ ධර්මයේ තුල ජීවිත උදාහරණයක් දීලා නැහැ. අපි ගන්න ජීවිත උදාහරණයක. ජීවිත උදාහරණේ තියෙන එක. තියෙන එකත් එක්ක අපිට ගත්තට පස්සේ යන්න තියෙන්නේ නැහැ කියලා ලඟ ගැනීම. හැබැයි බුදුරණවහන්සේ දැන් මෙතනදී ජීවිත උදාහරණයේ එක්ක පෙන්නන කාරණාවෙදි සිදුවිය යුතු නැමීමනේ. බුදුරණවහන්සේ නැමීමේදී අන්න එතනදී ධර්මයේදී ඊතර වීම තියෙනවා. මොකද ඒ ධර්මයේදී කියලා නැහැ ජීවිත උදාහරණයක්. දැන් අර කට්ටයක තියෙන ජීවිත උදාහරණය එකම ගිහිල්ලා නැමෙන්න තියෙන මොකද? තමන්ට හිතලා ගත්තා වූ ලැබෙන්නේ නැති පැත්ත වූ නිර්වචනේ. ඒකේ ලං වෙනවා. අතන ලං වෙනවා බුදුරණවහන්සේගේ ධර්මය. ඒ ධර්මයේ තියෙන්නේ නම් ඔන්න ඒක මේ වෙදෙත් තියෙන මේ කාරණාව මෙන්න මගේ උපමාවක් වෙනවා. දැන් අපිට මේ උපමා දෙක මමම කිය උපමා දෙක ඒ දෙකම වෙදෙ තියෙනවා ඒ විදිහට විග්‍රහ කරලා. එතකොට මේ ඔන්න මැටි වලින් කෝප්පයක් හැදෙනවා. නමුත් ඒක කියන්නේ මැටි වලින් කෝප්පයක්. ඒතර දැන් මැටි වලින් කෝප්පය කියනකොට දෙකම එකක් වෙන්න බෑනේ. දෙකම එකක් නෙමෙයි. දෙකම එකක් නම් වචන දෙකක් කතා කරන්න බෑ. දැන් කෝප්පේ තියෙනකොට මැටි කතාව නැහැ. මැටි කතාව කරනකොට කෝප්පේ කතාව නැහැ. හැබැයි මේ දෙක වෙනවත් නැහැ. මේ දෙක එකකුත් නෙමෙයි. දෙකම එකට තියෙනවා නම් කෝප්පේ මැටි එක දෙකට කතා කරන්න බෑ. මොකද්ද කතා කරන්න පුළුවන්? ඒ දෙකේ සම්මිශ්‍රණයක්. නේ? දෙකම එකට තියෙනවා. හැබැයි මේ දෙක වෙන්ව තියෙනවා කියනකොට එහෙනම් කෝප්පේ ඉබේ තියෙන්නේ. අයි වෙන් වෙලා තියෙන්නේ. කෝප්පේ ඉබේ තියෙන්නේ. ඒකයි දෙකට මේ කියලා නෙපෙන්නේ. මේ කියලා. ඔන්න ඒ වගේම තව ත්‍රිවේදී තව උපමාවක් ගන්නවා. ලණුවක් තියෙනවා. ලණුව දැක්කම සර්පෙක් ලැබෙනවා. දැන් මේක තේරුම් ගන්න හරි ලේසි මේ කාරණා. සර්පයා කියලා ගත්තානේ. සර්පයා කියලා ගත්තේ ලණුව ඇති තැන සර්පයා ඇත කියන කාරණාවනේ කියන්නේ. නමුත් ඒ නිකයි සම්පූර්ණ වැරදි. ඇයි? හත්‍යවාදී වුණාම ලණුව ඇති තැන සර්පයා නැත. දැන් යෙදීම අපි ප්‍රායෝගික කරනවා කියන්නේ ඒක යෙදීම. යෙදීම සර්පයානේ. යෙදීම සර්පයා වෙද්දී සර්පයන් දැන් ඵලෙ හොයන්නේ සර්පයා ගැන. සර්පයා කියන කාරණාව යෙදීම තියෙද්දී ලණුව යෙදිලාද? ලණුව යෙදිලා නැහැ. ලණුව යෙදිලා තියෙද්දී සර්පයා යෙදිලාද? සර්පයා යෙදිලා නැහැ. ලණුව ඇතිකල් සර්පයා වෙන්නේ නැහැ. ලණුව ඇතිකල් සර්පයා වෙන්නේ නැහැ. හැබැයි සිදුවීම සිද්ධිය ලණුව ඇතිකල් සර්පයා නෙමෙයිද? හැබැයි හොයද්දි වෙන්නේ නැහැනේ. ලණුව ඇතිකල් සර්පයා ඇත කියන කාරණාව වෙන්නේ නැහැ. අපි යෙදෙන ඊළඟ තව එක. සර්පයා ඇතිකල්ලි කියන පැත්ත බලනකොට හම්බුනොත් එහෙම සර්පයා කියන කාරණාව වෙන කාරණාවක් එක්ක තියෙන්නේ කියලා සර්පයා කියන එකට ලං වෙන්න පුළුවන්. ලං වෙන්න පුළුවන් කියලා කියන්නේ මේ සර්පයා කියන නිර්වචනයකට එකතු වෙන්න පුළුවන්. බෑ. ඒවල හේතුවකින් තියෙන්නේ. යෙදිලා තියෙන හැබැයි සර්පයා එක්ක අරක හේතුවනේ. ඒක හේතුව. ඒ කියන කියමන එකම හේතු එක්ක යෙදිලාද? යෙදීම තියෙන සර්පයා එක්ක නම් යෙදිලා නේ. ඒවල හේතුවත් යෙදිලාද? නෑනේ. සර්පයාත් යෙදිලාද? නෑ. හේතුව යෙදිලත් නෑ. ලණුව යෙදිලත් නෑ. ඕක එයාලා දන්නවද? ඒ කට්ටියන් කොහොම චින්තනයක් තියෙනවා. කොහොමද? එයාලගේ හිම චින්තනයක් තියෙනවා. දැන් මේ දෙක මම ගත්තේ හැබැයි මොකක් එක්කද? යෙදීමක් එක්ක උදාහරණයක් නේ. බුදුරණාහිගේ ධර්මය. මොනෝතන ජරා මරණ තියෙන්නේ ජාතියේ. යෙදීම ජරා මරණ. පිරිසුදු හොයන ජරා මරණ. හොඳද? සර්පයන හරියද? මම එක කිව්වේ මේ බුදුරණාහිගේ ධර්මයේ යෙදීමක් එක්ක නෙමෙයි තියෙන්නේ. යෙදීමක් කියන්නේ
උදාහරණයක් එක නෙමෙයි තියෙන්නේ කියලා. උදාහරණයක් නෙමෙයි ජරා මරණ. දැන් අපි ජරාවට පත් වෙන කෙනෙක් දැක්කොත් උදාහරණයක්. ජරා මරණ පිළිසිදු හොයන්න ඕනේ. දැන් මේක හොයන තැනදීම කියපු කාරණාවෙන්ම ජීවිත උදාහරණයක් තියෙනවද? ඒ කියන්නේ තියනවා කියලා ගන්න එකක් තියෙනවද? නෑ. ජීවිත උදාහරණයක් ගත්තොත් එහෙම. තියනවා කියලා ගත්ත එකක් තියෙනවා. එහෙනම් සිදු වෙන්නේ නෑ කියන පැත්තට යන්න වෙනවා. හේතුවක් කතා කරන්න බෑ, ඵලයක් කතා කරන්න බෑ කියන පැත්තට යන්න වෙනවා. දැන් මෙතනදී ජීවිත උදාහරණයක් නෙමෙයිනේ. ජරා මරණ කියන කාරණාව බලනකොටම ජරා මරණ කියන එක ඒ කියන්නේ ඒකේ අන්තර්ගතය තුලම ජරා මරණ කියන සිද්ධියකට ලංවීමක් නැහැ. හොයන්න කලින්ම අරකේ ලං වෙලයි හොයන්න තියෙන්නේ. ඒ නිසා ඒකෙදි අර දේ කොච්චර හිතුවත් නැත කියන පැත්තට නැත කියලා හිතන්නේ නැහැ. නමුත් පිහිටීම ඒක. ඇයි අර කලින් පිහිටීම තිබීමත් එක්කනේ තියෙන්නේ. දැන් මෙතනදී මේ කියපු විග්‍රහයම අන්න නැමුණට පස්සේ මේක ඇත්තටම මේක නැමුණට පස්සේ සිදු විය යුතු වැඩක්. මේ මුලින් හිතුවෙන්න ගියහම අගුලක් වෙනවා. මුලින් සිදු වෙන්න බෑනේ අපට ජීවිත උදාහරණයක් ඉද්දි මේකෙන් නැමෙන්න ඕනේ ජීවිත උදාහරණයක් ඉදි කොහොමද මේක වෙන්නේ? අය අල්ලගෙන දෙකක් වෙන්න පුළුවන්. එකක් අල්ලගෙන එකක් අල්ලගෙන නැහැ කියන්නේ. අල්ලගෙන ඉද්දි නැමෙලා නැහැ. ඒකනේ මේකේ සම්පූර්ණයෙන්ම ධර්ම මාර්ගයේ තියෙන කවුරුවද? කල්යාණ මිත්‍රයාත්. තමන් අතේ අංශු මාත්‍රයක් නැහැ. යාට නැමිලා. ඒ කියන්නේ ඒ නැමිලා කියනකොට සම්පූර්ණ හිත ඒ කියන්නේ ආයි තමන්ගේ හිතවිල්ල මොකුත්ම නැහැ. කිසිම දෙයක් අදාළ නැහැ. අන්න ඒ මට්ටමට ආවට පස්සේ තමයි ජරා මරණ කතා කරන්න පුළුවන්. එතකන් ජීවිතේ කරුණෝ කියලා නම්ම ගන්න ඕනේ. නම්ම අරකින් අතනදි වෙන්නේ නම්ම ගන්නවා නෙමෙයි යමක අල්ල ගන්නවා. නැමීමක් නෙමෙයි වෙන්නේ යමක අල්ල ගැනීමක්. අතන නැමීමක් වෙන්නේ. එතනදී නැමීමක් වුණාට පස්සේ කියලා දෙන කාරණාව කියන කාරණාව ජීවිත උදාහරණය නෙමන් අරකේ ඇස නිත්‍යද අනිත්‍යද? යෙදිලා නම් තියෙන්නේ. නැමිලා නම් තියෙන්නේ. ඇස නිත්‍යද අනිත්‍යද කියලා ඇහුවට පස්සේ දැන් නැමිලා තියෙද්දි ඇස ගැන කතාවක් නැහැ. එතකොට එහෙනම් නම්මකනේ තියෙන්නේ. නැමුණට පස්සේ අර ජීවිත උදාහරණ කතාවක් නැහැ. කියන තරම් මොකද තියෙන්නේ? ඇස කියන ඒ කියන්නේ ඇස කියලා මඤ්ඤණාවක් යෙදීමත් නැහැ. ඊළඟට ඇස කියලා අත්දැකීමත් නැහැ. මඤ්ඤණාය දීමත් නැහැ. ඉතින් කතාව තියෙන්නේ මේ කෘත්‍ය ඔස්සම නෑ නෙමෙයිනේ. අන්න ඒක අනිත් විදිහ. නෑ නෙමෙයිනේ. මේ තියෙන කෘත්‍ය එකම තියෙන්නේ නැමුණ තැන. නැමුණ තැන ඒ තියෙන දැන් අර මට බල්ලෙක් හරි මොකෙක් හරි අදලා ගන්න ඌ අල්ලගෙන ඉන්නවනම් කොහේ හරි බෑනේ. ඌ අල්ලගෙන නැත්තම් මට හරි ලේසි. අන්න අර වගේ එදින කෘත්‍යම කියන කාරණාව අන්න ඒක අනිත් එක. එතකොට ජරා මරණ කියලා බුදුන් වහන්සේ පෙන්නන්නේ තියෙන්නේ. එතන ජරා මරණ කියන එක හේතුව ජාතිය කියලා දාන්න ජරා මරණ කියන කාරණාවත් ලංවීමක් නෙවෙයි. මිශ්‍ර වීමක් නෙවෙයි. උදාහරණයක් නෙවෙයි. ජීවිත උදාහරණයක් නෙවෙයි. එහෙනම් ඉස්සල්ලා නෑ කියන්න දැන් අපි හිතමු දෙකම එකට තියෙන්නේ කියන්න හරි. මේක දෙක කතා කරන්න බෑ කියන්න හරි. කතාව ඉස්සලා තියෙන්නේ නෝන ජරා මරණ කියන එක. ඒ කතාවක් දීලා නෑ බුදුරණන්. සිද්ධිය ඇත්තම සිද්ධිය ඒක. ඉතින් එතකොට මේ ජීවිත උදාහරණයක් නෙමෙයි. එතකොට එන කියන්න යන තනම ලංවීමක් නෑ. හරපයාගෙන ලං වෙන්න තියෙනවා. මෙතන කියන්නේ කෝප්පෙත් ලං වෙන්න තියෙනවා. මෙතන කියන්න යන තනම ලංවීමක් නෑ. කියන්න යන තනම ලංවීමක් නැත්තම් හොයන්න එකක් තියෙනවා. පරිඤ්ඤය. හොයන්න හැබැයි හේතුව පරිඤ්ඤය නෑ දාන්න. ඔන්න ඕක අනිත් පැත්ත පටලෙන එක. හේතුව පහතබ්බ. හේතුව පරිඤ්ඤය නෑ. හේතුව පරිඤ්ඤය වෙනවනම් හේතුව ඵලෙ වෙලා තියෙනවා. පරිඤ්ඤය වෙනවා. හේතුව පහතබ්බ. එතකොට දැන් මෙන්න දැන් මේක පරිඤ්ඤය වෙන්නේ ඇයි? අපට පරිඤ්ඤය වෙන්න දෙයක් නෑ ලැබිලා තියෙද්දි. දැන් අපට යමන් ලැබිලා තියෙනවා නම් අපි හොයන්නේ මොකද්ද? දැන් අපට ලැබිලා නම් තියෙන්නේ. හඳුන ගැනීම ෂෝක් එකට තේරෙනවා. ඇහත් ෂෝක් එකට තේරෙනවා. ඊළඟට තියෙන ඔක්කොම ෂෝක් ජරා මරණ ෂෝක් එකට තේරෙනවා. මොකද හොයන්නේ? හොයන්න දෙයක් නැහැ. පරිඤ්ඤය කියන සත්‍ය ඥානය යන්නේ. හොයන්න දෙයක් නැහැ නේද? හොයන්න දෙයක් තියෙන්නේ ඇත්තක් හිලියුත්තක්. ඇත්තක් දැන් අපිට තියෙන්නේ ඇත්තක් තිබෙන එක. ඉතින් මොකටද හොයන්නේ?
හොයන්න දෙන්නේ ඇත්තක් තිබෙන එක. අපි ජරාවටපත් වෙනවා, ලෙඩ වෙනවා, මැරෙනවා. මේ අපි අත්දකින්න ෂෝක් එකට. ඇහෙන් රූප දකිනවා, හඳුන ගන්නවා, මේවා පංච උපාස්කන්ධ කියන දැන ගන්නවා. ඉතින් හොයන්න දෙයක් තියෙනවද? අපි බලෙන් දාන මේක පිරිසිදු දකින්නලු පිරිසිදු දකින්නලු. මොකද කරන්නේ? බලෙන් දානවා. මේක හොයන්නලු. ඉතින් බොරුනේ කරන්නේ. තනිකර බොරු නෙමෙයිද කරන්නේ? තනිකර බොරු කරන්නේ. ඉතින් ඊළඟට හෙව්වට පස්සේ මොකද වෙන්නේ? නැහැ කියලා නේද? නැද්ද? ඊළඟට හොයන ක්‍රමෙම තියෙන දැන් හෙවීමේ කෘත්‍ය ඉස්මතු නොවෙද්ද හොයන්න ගියාම මොකද වෙන්නේ? නැහැ කියලා නෙමෙයිද යන්න තියෙන්නේ? නැහැ කියලා යන්න තියෙන්නේ. අතරදී මොකද තියෙන්නේ? කියන කාරණාවෙම හොයන්නයි ඉඳලා තියෙන්නේ. හැබැයි අනුගතුන් නැත්තම් බෑ. අනුගතුන් නැත්තම් බෑ. කියපු කාරණාව හොයන්නයි තියෙන්නේ. එතකොට මොකක්ද තියෙන්නේ? අය හොයන්න ඕනේ කියලා හිතන්න දෙයක් නැහැ. ඒ කියන්නේ යෙදීමේ තමයි. ජරා මරණ කියන එක හෙවීමේ කෘත්‍යමයි යෙදීම. ආය හොයන්න ඕනේ කියලා දෙයක් හොයන්න ලැබිලා නෑනේ. එහෙනම් පිරිසින් දකින්නනේ තියෙන්නේ. පිරිසින් දකින්න කියන තැනදීම ජරා මරණයට ලංවීමක්ද? ඒ කාරණාවෙම ලංවීමක් නෑ. ලං වෙන්න නම් හම්බෙන්න බෑ. ලං වෙන්න හම්බෙන්න. ඒ කාරණාවෙම ලංවීමක් නෑ හොයන්න ඕනේ කියනකොටම. හොයන්න ඕනේ කියන කාරණාවේදී දැන් අපි හේතු දාන්න ඕනේ. අපි හිතමු හේතුවක්. ඒ කියන්නේ හොයන්න කියනකොට හේතුවක් කතාවක් නෙන්නේ කොහොමද කියන එක. ඒක අපට බුදුරණවහන්සේගෙන් ඇහෙන්නම ඕනේ. ඒක කියන්නේ කවුරුත් දැන් ඒකත් මෙහෙවන එකනේ තියෙන්නේ. ඒකට එයාගේ චින්තනය යන ඔන්නෝකයි වැඩි. එයාගේ චින්තනය අනුව එයාට ජාතියක් දෙන්න ඕනේ නැත්නම් විඥානයක් දෙන්නට ඕනේ නැත්නම් ඊළඟට නාම රූපයක් දෙන්නට ඕනේ නැත්නම් නැත්නම් අවිද්‍යාව එයාගේ චින්තනය අනුව. ඒක මේ ලෝකේ අනෙක් කෙනෙකුට විශේෂ නැහැ. අන්න ඒකයි තියෙන්නේ. එයාගේ යෙදෙන චින්තනය අනුවයි එයාට ඒ කාරණාව මොකක්ද දෙන්නට ඕනේ නැත්නම්. දැන් ද්විතීය තියෙන විඥානේ දුක හටගන්නේ. ඒක විදිහට මේ විග්‍රහය තියෙන්නේ එයාගේ චින්තනයට අනුව. දැන් අපි අර ප්‍රහෙලිකාවත් එක දාගන්න කියන්නේ දැනුමත් එක දැන් දැනුමට යන්න බෑ අපට. ඕක අපි හරි අසාධාරණයි. අපි හරි අවාසනාවන්තයි. අපි කොච්චර හිතුවද? එතනින් අපි හිතුවෙන කාරණාවට අදාළව දෙන්න කෙනෙක් නෑ. ඒ නිසා අපි සමස්තයක් වශයෙන් හැම පැත්තම හොයන්න යනවා. අයියා කවුරුත් නෑ නේද දෙන්න. ඒක මුලින් බුදුන් වහන්සේ විතරයි. ඒ නිසා අපි හොයන්න අපට හැම එකම හොයන්න වෙනවා. එතකොට දැන් ඔන්න ජරා මරණ කියන එක ළඟ වෙන්න බෑ. හේතුව අපි ජාති කියලා දාගමුක දන්නේ නැහැ. ජාති කියන එකත් ජාති කිය. එතකොට දැන් මෙතනින්ම කියලා ඉවරයි නේද? හොයන්න පටන් ගන්නකොටම හොයන්න පටන් ගැනීමෙදිම අපි මේක ලේබල් කරලා දාගත්තාම අපි ඒක ලඟ වෙනවා. ලේබල් කරලා නොදාගෙන අපි හේතුවක් කියන කාරණා දාගමුකෝ. ඒකෙත් අපි උන ජාති කියන එක දාගමු. හේතුවක් කියන එක දාගමු. ලේබල් කරන්නේ නැතුව ඒකේ කිසිම නිර්වචන නැතුව හේතුවක්. එතකොට එහෙනම් පිළිසිත හොයනවා කියන කෘත්‍යෙදිම හොයනවා කියන කෘත්‍යෙම තව මොනවා හරි සම්බන්ධයක් නේ හොයන්නේ. අන්න ඒක තමයි ඒ කාරණාව. එතකොට පිළිසිත හොයනවා කියන කාරණාව කතා කරනකොටම ඇති බව කියන එකටද හම්බ වුනේ ඇති බව හම්බුනේ මුලින්ම කියපු කාරණාව එක්ක උපදිනවා කියන කාරණාවට හම්බුනේ. උපදිනවා කියන නිර්වචනය හම්බුනේ. උපදිනවා කියන නිර්වචනය හම්බුනේ. එතකොට ඒ යෙදීමේදී හේතුවකමත් හේතුව එක්ක ළඟින් හේතුව නෙමෙයි දැන් යෙදීම තියෙන ජරා මරණ එක්ක. මේක එහෙනම් ඇති බව කියනකොට කොහොමත් ඒ කතාව නැහැ. හේතුව කියන කාරණා. ඇයි දැන් ඒක දැන් යෙදීම කාරණාව ජරා මරණ අරක මඤ්ඤණාවක් කියන්නේ බෑහක. මඤ්ඤණාවක් නොවන තැනවා කියනකොට කොහොමත් ඒ හේතුව කියන එක જાතිය කියන කතාව නැහැ. ඒ වගේම ඒ කතාවේ පෙන්නපු කාරණාව ලංවීමක් නොවන විග්‍රහයක් නම් ඒකත් මොකද්ද? ඉපදීමක් කියන නිර්වචනය. අන්න අර මුල් දෙකම තියෙනවා. මේ ඇති කල්ලි මේ වේ. මේ උපදින කල්ලි මේ උපදී. හැබැයි මේ දෙකේම කෘත්‍ය එක්ක බලනකොට ඒ සිද්ධිය එක්කම දැන් අපට ඕක කරනාට පස්සේ අපි ආය යන මඤ්ඤණාවට. මොකද යන්නේ? අන්න අනික් කටක තියෙන එක. මඤ්ඤණාවට ඕනේ හිම එකක් නෑනේ. ඇත්තනේ. දැන් අපි ඒක ලැග් ගන්නව නැද්ද? අන්න ඒක ලැග් ගන්න. ඔන්න ඕක අනිත් ප්‍රශ්නේ තියෙන්නේ. හැබැයි අතනදී වෙන්නේ මොකද්ද? ඒ කෘත්‍යම නිරෝධය කියන්නේ. නිරෝධය කියලා ලැග් ගැනීම. අපට ඔය කතාව අපි විශ්ලේෂණ යනකොට අපි ඕක ලැග් ගන්නවා. අන්න අර වේදේ තියෙන්නේ. එයාලට ඒ ලැග් ගැනීම තියෙනවා. අතනදී අර නිරීක්ෂකයා නැහැනේ. අපේ නිරීක්ෂකයා ඉන්නවනේ. නිරීක්ෂකයා නැත්තේ ඇයි? එක දෙයක් නිසා. අනුගත වෙච්ච නිසා විතරයි. නිරීක්ෂකයා නැත්තේ මඤ්ඤණාව නැත්තේ අනුගත වීම කියන කෘත්‍ය නිසා. ඒකයි මුළු මහත් ධර්ම මාර්ගෙම කල්යාණ මිත්‍රයා මත. ඒක අනුගත වීම කෙනෙක් නැතුව කතා කරන ලෝකෙ දෙන්නයි ඉන්නේ ධර්මපරියාය එක්ක. බුදුරන් වහන්සේ, පසේ බුදුරන් වහන්සේ. මේ චින්තනයේ එක්කම කෙනෙක් අනුගත කරන්නේ නැතුව
අනුගත වීම කෙනෙකුට වෙන්නේ නැතුව ඒක කොහොම හැකියාවක්ද? ඒ කියන්නේ කෙනෙකුට අනුගත වීමක් නැතුව මේ සත්‍යයට අනුගත වීම කියන්නේ. ඒ සත්‍යයට අනුගත වෙච්ච තව එක läග්ගන්න එක හිතන්න බෑ. දැන් අපිට සාධාරණ කෙනෙක් කොන කෙනෙක්. දැන් අතනදී කෙනෙකුට අනුගත වීමක් නැති වෙනවා කියන එක මේ හිතන්න බෑ ඒ කාරණා. ඒ සත්‍ය ඔස්සේම සත්‍ය අනුගත වෙලා හරි සත්‍ය අනුගත වෙන්නේ දැන් ඒක පිට කෙනෙක්ගේ නෙමෙයිනේ. ඒ සත්‍ය අනුගත වුණාට පස්සේ අපි සත්‍යයට අනුගත වෙලා ඒකෙන් ඉක්මවපුවා නිරෝධයේ පැත්ත බහැ ගන්නවනේ අපි. දැන් ඒක එහෙම බහැ ගන්න එක නැති වෙන විදිහේ ඒ චින්තනීය බුදුපසේ මුල් චින්තනීය ඒක හිතන්න බෑ මේ කියන්නේ ඒ සිද්ධිය. හැබැයි ඒක තමයි වෙන්නේ. හැබැයි එහෙනම් අර ඇයි ඒක වෙන්නේ? අර නිරෝධය කියලා හෝ දැන් අපට නිරෝධය කියන්නේ අපි අර කාරණාවක් නැහැ කියන පැත්තට. يعني අපි läග් ගන්නවා. මම පැත්තක ඉන්නවා. අතන මම පැත්තක läග් ගන්නනේ. අන්න ඒකයි ඉමස්මින් අසති ඉදන් හොති ඉමස් නිරෝධයි ඉදන් නිරෝධිත කියන්නේ. ඒක ලැබුණා කියන එක නෙමෙයි. මේ කියලා දෙන්නලා ඒ කාරණාව කියන්නේ. එතකොට ඒක තමයි සංඛාර කතාව සංඛාර. ඉතින් ඒ කාරණාව මම අනිත්‍යයි කියලා හම්බුණා නෙමෙයි සිද්ධියන්ති. ඊළඟට මම දුකයි කියනකොට අපිට දුක් විඳීමනේ මතක් වෙන්නේ. දුක් විඳීමනේ විඳවනවා කියන්නේ. විඳවනනේ දුකනේ. ඒක ලස්සනට මේ සංගුත්‍රයේ 7 සූත්‍රයක් තිබ්බ මේ දුක කියනකොට විඳවනවා කතාව නැතුව කතාව තියෙන ලස්සනට. දුක කියන්නේ දැන් මේ දුක කියන කතාව කියන්නේ ලෝකෙටනේ. නෑ ඒ කියන්නේ ලෝකෙටනේ. ඒක වෙන කාරණා නෙමෙයි කියන්නේ. දුක් විඳීම කතාව නැති වුණා. දුක කතාවක් කරන්න කියන්නේ ලෝකෙට. ඉතින් ඇයි මේ ලෝකෙට මේ කතාව කියන්නේ? දුක කියන නිර්වචනයේ කතාව කතා කරනකොටම සිදුවීමේ කෘත්‍යයක් තියෙනවා. මොකද්ද? නොපිහිටන බව. දුක කියන වචනේ නෙමෙයි මම කියන්නේ. අපිට මේ ලෝකේ වචනයත් එක්ක ගත්තාම දුක කියන කතාව කියනකොටම ඕනම දුක කියන කතාවක් කියනකොටම ඒකේ නිර්වචනයක් තියෙනවා. ඇතුලෙන් සිදුවෙන නොපිහිටීම කියන නිර්වචනය. දුකේ ඉන්න එක වෙනම එකයි. ඒක මම කියන්නේ දුක් විඳීම කියලානේ. මම කියන්නේ දුක කියන කාරණාව යෙදෙන තැනම නොපිහිටීම කියන නිර්වචනයකට ඉඩක් තියෙනවා. සැපත් එක්කනේ ඇලෙන්නේ. දුකත් එක්ක අයින් වෙන එකනේ තියෙන්නේ. එතකොට දුක කියන නිර්වචනය නොපිහිටීම කියන නිර්වචනය. ඒ කියන්නේ අපඤ්ඤත් සමාධියක් තියෙන්නේ. නොපිහිටීමේ නිර්වචනය මේකෙන් ඉස්මතු වෙන්නේ. එහෙනම් නොපිහිටීමේ නිර්වචනයේ ඉස්මතු වීමේ කෘත්‍ය නේ අනිත්‍ය කිව්වේ. අනිත්‍ය කියලා කිව්වේ ඒකනේ දැන් පිළිහිටන්න විදියක් නැහැ. නොපිහිටීමේ නිර්වචනයේ කෘත්‍ය පෙන්නේ. ඉතින් ඒ සිද්ධියනේ මේ කියන්නේ. ඒ නොපිහිටීමේ කෘත්‍ය සිද්ධිය මේ කියන්නේ. ඔන්න ඕක තමයි සිද්ධිය. ඒක තමයි දුක්ඛ කියන්නේ. ඒ නොපිහිටීමේ කෘත්‍ය. දැන් කතාවක් තියෙනවනේ. කතාවක් තියෙනවා නොපිහිටීමේ කෘත්‍ය. දැන් ওই කාරණාව එක ගත්තාම අපි සිද්ධිය කියලා ගත්තා. කියන්නේ කවුද? මම පැත්තක ඉඳලානේ. කරුණක් කියලා ගත්තා. කියන්නේ කවුද? ඒත් මම පැත්තක ඉඳලානේ. ඔය දෙකම කියද්දී අපි කිව්ව අනාත්මයි කියලා. සාධාරණයිද අසාධාරණයිද? අසාධාරණයි. අසාධාරණයි. ওই දෙකම වෙද්දී දැන් අපි ගත්තොත් මෙහිම සිද්ධියක් කියන්නේ කවුරු හරි එක්ක. තනි සිද්ධියක් කියන්නේ කවුරු හරි එක්ක. සිදුවීමක් කියන්නේ කවුරු හරි එක්ක. ඔය සිදුවීමට අපි කිව්වොත් එහෙම අනාත්මයි කියලා. ඒකට ගහන්න ඕනේ කොසුවලිගි. ඒ ඉතින් කොහොමද කියන්නේ? කියන්න බෑනේ අනාත්මයි කියලා. අනාත්මයි කියලා වචනේ දාන්න බෑ කියන්නේ. මේ දැකපු කෙනෙක් ඒක දන්නේ නැහැ. දැන් ඒක එහෙමයි. ඒක කොහොමවත් කවුරුත් දන්නේ නැහැ. අනිවාර්යෙන් ඒක දැකපු කෙනෙක් දන්නෙත් නැහැ. දැකපු කෙනෙක් දන්නවා කියන්නේ දැකපු කෙනෙක් ඉන්නවනේ නේද? හැබැයි නෑ නෙමෙයි. ඊළඟට නෑ නෙමෙයි. ඒක ඇත්තටම මේක නිකම්ම කියවෙන්නේ ආචාර්යයන් බන්ති. මේ ඔක්කොම කටපාඩමින් කියනවා නෙමෙයි. උඹත් කියපන් ආචාර්ය කියලා ගහුවට පස්සේ උඹත් කියපන් නෑ මේක ඇතුලෙන් මෙන එක. තුලින් මෙනවා මේක ආචාර්යයි ස්වාමීනි. අద్භූතයිනි. මේ ඇතුලෙන් මෙන එක. ඇයි මේක මේ හිතා ගන්න බැරි එක. ඒ කියන්නේ දැන් අපි කියන්නේ දැන් හරදයක් කරලා පස්සේ අම්මේ කියනවා ඈ ඊළඟට මොනවද අපේ ඇඟෙන්ම රෙන්නේ සාමාන්‍යයෙන්. ඔය බය වෙනකොට දැන් අපිට සාමාන්‍ය හුරුවට කිවිසෝ ගාතාවක් තියෙන්නේ. බය. ඒතර ඇඟෙන් මෙන්නේ කන්නේ මෙන්න මේ වගේ මේ ඇඟෙන් පුදුමයිනේ. හිතා ගන්න බෑ. අර ඇඟෙන් මෙන්නේ එක. අන්න ඒක තමයි ආශ්චර්යය. ඉතින් අර දෙක ඒ කීති විදියකින් මොනම හරි ක්‍රමයකට ජාතිය හරි ජරා මරණ හරි මේ දෙකේ සම්බන්ධය හරි මේක මෙහෙම එකක් කියලා හරි මෙහෙම නිර්වචනයක් කියලා හරි
මේක නිරෝධයක් සමුදයක් මොනවා හරි කාරණාවක් අනාත්මයි කියන්නේ කිව්වොත් ඒ තරම් මෝඩකම නැහැ. ඇයි මේ කියන කියවිල්ල තුනම කියන්න විදියක් උනේ මොකෙක් එක්කද? මොකෙක් එක්කද කියන්න උනේ? මේකෙක් එක්කනේ කියන්න උනේ. ඉතින් මේක අනාත්මයි කියන්නේ කොහොමද? කියන්න බෑනේ. අනාත්මයි කියන එතකොට නිර්වචනය ඒක ඇත්තටම ඔච්චරයි කියන්න පුළුවන්. ඔන්න එකයි. ධම්මානත්තා කියන එක විතරයි කියන්න පුළුවන්. අරක කියන්න බෑ. ඒ කාරණාව කියනම කෙනෙක් ඉන්නවා නේද? කියනවනේ සංඛාර වචනේ විතර අහංකාර කියනවනම් අනාත්ම වචනේ දාන්න බෑ. ඒ කියන්නේ අනාත්මයි කියලා කියන්නේ සුදුසු අනාත්මයි කියලා කියන්නේ දැන් අපි බලන්නේ අනාත්ම කියන්නේ ආත්මයක් නෑ කියන්නේ. තමානය කියන අනාත්මය කියන්නේ. තමානය දැන් ඔන්න ඕක අර මේ ඔන්න බුද්ධ වචනත් එක්ක යනකොට තමානය කියන එක නෙමෙයි. තමා කියන කාරණා අත දැන් මම ප්‍රශ්න තියෙනවා. අනත්ත්‍ය සත්‍යතෝ තේජසෝ දිට්ඨි උප්පජ්ජති කියන අනාත්මය කියන්නේ. සබ්බසුති තියෙන සත්‍ය වශයෙන් අනාත්මය කියන මම නෑ කියන එකක් කොච්චර තියෙනවද? අල්වා ගැනීම. දැන් ඔහොම දකිනකොට දැන් මේකට කියන්න තියෙන්නේ මොකද්ද? සිද්ධි වූ සිද්ධාන්ත. ඒ කියන්නේ අර නිර්වචන මොකුත් නැහැ. දැන් ওই සිද්ධියක දකිනකොට අල්වා ගැනීමක් ඉදිරිය අල්වා ගැනීමක් ඉදිරිය නෑ. ඒක නෑ මගේ මොකද්ද කියලා දාන්න බෑ. දැන් මොකද්ද කියලා දැම්මනම් අල්ලගත්තා. ඇයි මොකද්ද කියලා දැම්ම ගමන් මෙහි මම ඉන්නවා. අන්න ලං වුණා අල්ලා ගැනීම. මොකද්ද කියලා දැම්මනේ? ලං වුණා උපය උපාදාන අභිවිමස කියන්නේ මොකද්ද කියලා දැම්ම මං ඉන්නවා අල්ලගත්තා. එතකොට අල්ලා ගැනීම. කෙනෙක් ඉන්නවා. ඒ කාරණා. අර කියපු විග්‍රහය. ඒ කියපු විග්‍රහය ගත්තට පස්සේ අනාත්මයි කියන්නේ ආත්මයක් නෑ නෙමෙයි. අනාත්මයි කියන්නේ අල්ලා ගැනීම කියන එක යෙදිලා නෑ. අල්ලා ගැනීම යෙදිලා නෑ. අත්ත කියන්නේ අන්න අර බලන්න වචනේ අර්ථය. ආදත්ත ආත්ත අත්ත. අල්ලා දැන් අත්ත තමා කියන්නේ ඒක අල්ලා ගැනීමනේ. මම ඉඳලා මම අර සානාසික මම කෝ කියලා හිමි. එතකොට සානාසික මොකක් හරි විග්‍රහය කියන්නේ. ඒකට මම නෙමෙයි කියන දේ ආත්මයි කියලා. මම නෙමෙයි කියන දේ ආත්මයි කියලා. අල්ලා ගැනීමනේ තියෙන්නේ. ආත්මයි කියන තියෙන එක තමා කියලා. එතකොට දැන් මේ විග්‍රහය මෙහෙම වෙද්දී මේ විග්‍රහය අනුගත වෙලානේ මේක වෙන්නේ. Tamante මම නෙමෙයි අනුගත වෙලා කරන්නේ. එතකොට අල්වා ගැනීමක් විදිහට අල්වා ගැනීමක් කෙදීමක් නැහැ. අල්වා ගැනීමක් කෙදීමක් නැත්තම් කොහොමද මේ සංකාර කියන වචනය කතා කරන්නේ? ඔකට සබ්බේ ධම්මා අනාත්තා කියන වචනේ අනිත් එක තමයි මේක නිර්වචනය කරලා තියෙන්නේ කියලා දෙන එක. අර්ථ විශ්ලේෂණයේදී ඔහොම කියන්නේ නැහැ. මේ ධර්ම පරියාය කියන්නේ ඔහොම කියන්නේ නැහැ. සබ්බේ ධම්මා අනාත්තා කියන්නේ. මම සානාසල කියලා දෙනවා. සබ්බේ ධම්මා අනාත්තා දාපඤ්ඤාය පස්සේ. මම ඔබ වහන්සේට කියලා දෙනවා. රූපං අනාත්තා සද්ධා අනාත්තා. මම කියලා දෙනවා. ඔන්න ධර්ම පරියායක් කියනවා. කොහොමද? මම ඇහුවා. ජරා මරණ නිත්‍යද අනිත්‍යද? ඔන්න අර මම කියපු විග්‍රහය ගැන හිතන්න. අනිත්‍ය. යමක් අනිත්‍ය නම් දුක සැපද? දුකයි. යමක් අනිත්‍ය නම් දුක නම් වෙනස් වෙන ස්වභාවයට අයිතිනවා. ඒ තමයි මම ඒසමස් නේ? සුදුසු. ඒ තමයි මම. දැන් මම මේ කින්ත නැති කියන්නේ. නොහිතම් බන්තේ. එච්චරයි කියන්න තියෙන්නේ. දැන් අපි ওই සිද්ධාන්තයේ පැත්තක ඉඳලා අනත්තයි අනත්තයි නෑ ඒක දැන් මට දැන් කියලා දෙන්න ඕනේ ඒකයි කියන්නේ සබ්බේ ධම්ම අනත්තා කියලා සංකාරණත්තා කියන්නේ මේ ධම්ම අනත්ත කියලා කියලා දෙන්න ඕනේ හැබැයි මේ සිද්ධ අනුගත වුණාට පස්සේ ඒ කතන්දරේ නෑ මේ අමක් අනිත්‍ය දුක වෙනස් වෙන ස්වභාවයට ආйти තමා මේ ඒ තමයි මම මේසම අත්තා බලන්නකො අත්තා මේටි දුම දෙයක් තියෙන මේ මගේ ආත්මය අපි මේ හිතන එක නෙමෙයි ඒ කියන්නේ අපි මොකක් හරියක් ලඟුණාට පස්සේ මොකද වෙලා තියෙන්නේ? මගේ ආත්මය. අන්න අතන කියනවා ඒතම් මම. මේ මම. ඒසෝ හමස් මේ මගේ. ඒසෝ මේ අත්තාති. මේ මගේ ආත්මය. මෙන්න මේ වචන වල හරිය ගැඹුරක් තියෙනවා. මේ මම. ඒතම් මම මේක මම. දැන් කොහොමද කියන්නේ? දැන් අර මම කලින් කියලා විග්‍රහ ජරා මරණත් එක්ක මේ මම ඊළඟට මේ මගේ ආත්මය නැති ආත්ම වැරදි පැත්ත කතා කරනවා මිසක් අනාත්ම පැත්ත කතා කරන්නේ නැහැ. අපි අනාත්ම පැත්ත කතා කරන්නේ යනවා. ඒක කියලා දෙනවා විතරයි. අපි අනාත්ම පැත්ත කතා කරන්න යනවනේ. අනාත්ම පැත්ත කතා කරන්නේ කොහොමද? ආත්මය කියන එක වැරදි පැත්තයි කතා කරන්නේ. අපි අනාත්ම පැත්ත කතා කරන්න යනවානේ.
අනාත්මයට කතා කරන්නේ අනාත්ම කියලා දෙයක් දෙයක් තියෙනවා එතකොට. තියෙන එකක් තියෙන නෑ. එක කතා කරන්නේ. දැන් අනාත්ම කියලා දෙයක් තියෙනවා එතකොට. නිබ්බාන සදාචාර කතා කරන්නේ. ඒ කියලා දෙනවනේ නිබ්බාන සදාචාරත් කතා කරනවා. කියලා දෙන්න ඕනේ. ඉතින් ධම්මානත්ත කියලා කියලා දෙනවා. එච්චරයි. කියලා දෙනවා. සිද්ධි නිරෝධය සුදුසුද නැහැ. එච්චරයි. ඒ තමම් ඒ සොහමස් ඒ සොමියට මේ ඒ තම මේ මම කතාව නැහැ. මේ මගේ ඒ කාරණා. ඒ කතාවක් නැහැ. මේ මගේ ආත්මයයි. ඒ කියන්නේ මේ මගේ අල්ලා ගැනීම. මේ කතාවක් නැහැ. අයි අනත්තය කියලා කිව්වද? නෑ නෑ අනත්තය කියලා කිව්වේ නෑ. අනත්තය කියන්නේ ඉතින් ආය දෙයක් වෙන්නේ නැහැ. දැන් මේ සිද්ධිය නේ. එච්චරයි. ඒ දෙන්නේ කියන්නේ මේ නොහිතන්නේ බත් නොහිතන්නේ මේ සිද්ධිය නේ එච්චරයි. සිද්ධිය නැතිව ලැබුණා නෙවෙයි. දැන් අපට අනත්තය කියන්නේ සිද්ධිය ලැබෙන්න ඕනේ. නැතිව ලැබෙන්න ඕනේ. ඒක කියලා දෙන්න. ආත්මිකක් තියෙනවා ඒක නෑ කියලා විතරයි. අනාත්ම කියලා එකක් තියෙනවා එච්චරයි. අනාත්ම කියන දේ තිබිලා. අන්න ඒ කාරණාව තමයි ත්‍රිවේදයේ ඒ එන කාරණාව සත්‍යතෝ තේජෝ දීටි උපජ්ජති අනාත්තා කියලා කාරණාව එක. අනාත්මයි කියලා ස්ථිරව දෘෂ්ටියක් තියෙනවා. අනාත්මයි. ඒයි අනාත්මයි කියන එක. එක්කෝ ආත්මවාදීත් එක්ක තියෙනවා. ආත්මයන් නැත්තම් තවත් ඉස්සර ගිහිල්ලා මේ විදිහට මේකෙත් ආත්මයි කියලා ගන්න පුළුවන්. තව කෙනෙක් ඒ අනාත්මයි කියන එකත් ආත්මයක් ගන්න පුළුවන්. ඒක තවත් ශ්‍රේෂ්ඨයි. ඒ කාරණාව අනාත්මයි කියලා එදිච්චිගේ ආත්මයක්, එදිච්චිගේ ආත්මයක් තියෙනවා. ඉතින් ඒක කොච්චර චින්තනයක්ද? එතනින් ඉහට පනින්න බෑ. එතනින් ඉහට පනින්න බෑ. එතෙන්ද කියලා රියාව තින්කිනවා. ඉතින් මේක එකයි බුදුන් වහන්සේගේ ධර්මයේ ඒ කියන්නේ මේ පොතේ තියෙන්නේ දැනුමක් නෙමෙයි. ප්‍රායෝගිකත්වයේ තියෙන්නේ. අපට ඕනේ මේ දරනඩු ගහගෙන අපි භාවනා කරන ප්‍රායෝගික කරනවා කියලා මේ මෙහෙම ඉන්නේ. ඒ කියන්නේ බුදුන් වහන්සේ හිස් වචන ටිකක් කියලා. නේ? ඒක පොතේ තියෙන ටික වැඩක් නැහැ නේ හිස් වචන ටික බුදුන් වහන්සේ කියලා තියෙන්නේ. තනි කර ඔය තියෙන්නේ ප්‍රායෝගික ප්‍රතිපදාව. ඒ විදිහම තියෙන ධර්ම ඔය එක සූත්‍රයක් ගත්තා නම් තියෙන්නේ ප්‍රායෝගික ප්‍රතිපදාව. අපි ඒක වෙනම දැනුමක් කියලා දාගන්න. සුතේ හරි සුතේ දැනුමක් කියලා ගන්න එක හරි. හැබැයි අර්ථ විශ්ලේෂණය දැනුමක් නෙවෙයි. අර්ථ විශ්ලේෂණ ප්‍රතිපදාව. සුතේ දැනුමක් ඒක දැනුමක් හරි. අර්ථ විශ්ලේෂණ ප්‍රතිපදාව. අපි අර්ථ විශ්ලේෂණය දැනුමක් කියලා ලැග්ගන මේ පටලැවිල්ල තියෙනවා මේක ගලවන්න බැරි විදිහට තියෙනවා. කොහෙන්වත් ගලවන්න බැහැ පටලැවිල්ල.